හනුතේ අපි එහෙනම් එදා නිබන්ධනයේ නතර කළේ ප්‍රශ්න 7ක් සාකච්ඡා කරලා අද අපි ඉදිරියට යන සූදානම් වෙන්නේ පුතේ ඒ පේපර් එකේම 8 වෙනි ප්‍රශ්නේ හිටන් ඔන්න දැන් සියලුම ළමයි අපිත් එක්ක එකතු වෙලා ප්‍රශ්න පත්‍රයේ ලියාපු උත්තර ටික සූදානම් කරගෙන ඩෑෂ් වෙලා ඉන්නවා කියලා තමයි මට හිතෙන්නේ. සමහරට මම රැවටිලාද ඔබ මාව රවට්ටලාද කියලා දන්නේ නැහැ. නමුත් මම උපකල්පනය කරනවා මගේ නිවසේ හිටන් ඔබ සියලු දෙනාම මේ පේපර් එක මේ වෙනකොට ලියලා ඇති කියලා. මොකද මේක කාලෙකට ඉස්සෙල්ලා ලබා දීපු එකක් අපි ක්‍රමානුකූලව සාකච්ඡා කරගෙන එන්නේ. ජීවිත පොදු ලාක්ෂණික අන්වේෂණය සඳහා ශිෂ්‍ය කණ්ඩායමක් සිදු කරන ලද පරීක්ෂණ දෙකක් සහ ඒවායේ නිරීක්ෂණ පහද දැක්වේ. ජීවිතයේ ලාක්ෂණික ඔබ දන්නවනේ. ඒවා ජීවිත විතරක්ම අනන්‍ය වූ ඒවා කිසිසේත්ම ජීවිත තුළ දකින්නට ලැබෙන ඒවා මේ බලන්න. නිදිකුම්බා පත්‍ර දවල් කාලයේදී ස්පර්ශ කර බැලීම අන්න එතකොට දැකපු නිරීක්ෂණයේ තියෙනවා. ඒ තමයි පත්‍ර හැකිලිලා තියෙනවා. පෝච්චියක සිටු පැලෑටියක් ජනේලයක් අසල තියලා තියෙනවා. පැලෑටිය අග්‍රස්තය ආලෝකයේ දෙසට වැඩිලා තියෙනවා. එතකොට මේ ජීවීන්ගේ ලාක්ෂණික පිළිබඳව තමයි හැදෑරීම සිද්ධ කරලා තියෙන්නේ. අපින් අහනවා පළවෙනි ප්‍රශ්නය ඔබට පේනවා ඇති ප්‍රශ්න පත්‍රයේ මේ පරීක්ෂණයෙන් අපේක්ෂා කරන්නේ ජීවීන්ගේ කුමන ලාක්ෂණික ආදර්ශනය කිරීමද? බලන්න පුතේ මල් පෝච්චියක සිට වූ පැලෑටිය ජනේලය අසල තියලා තියෙනවා. මල් පෝච්චියක සිට වූ පැලෑටිය ශාකය අසල තිබුණාම ඒක ආලෝකයේ දෙසට නැවිලා තියෙනවා. කවර ලාක්ෂණිකයේද කියලා අහන්නේ. මොකද්ද ළමයි හයියෙන් කතා කරලා කියන්න කවර ලාක්ෂණිකයේද අහන්නේ? එතන නිරීක්ෂණය කරලා තියෙන්නේ කවර ලාක්ෂණිකයේද? උත්තේජ දැනගෙන ප්‍රතිචාර දැක්වීම. උත්තේජ දැනගෙන ඒකට ප්‍රතිචාර දැක්වීම. එහෙනම් අපි ළමයි දන්නවා ජීවීන් උත්තේජ දැනගෙන ඒකට ප්‍රතිචාර දක්වනවා නම් අපි විද්‍යාවේ හඳුන්වන්නේ මොකක් කියලාද? මොකක් කියලාද ළමයි? අපි ඒක හඳුන්වන්නේ මට කියන්නකෝ. උද්දීප්තතාවය. උද්දීප්තතාවය. ඔව් ඔව් හරියට හරි. මෙන්න මොකද්ද අපි එතන ආදර්ශනීය කරේ? උද්දීප්තතාවය. ඒක ජීවීන්ගේ ලාක්ෂණිකයක්. හරි. මේ උත්තරේ ඔබ නිවැරදිව ලියලා තියෙනවා නම් ඔබට ලකුණු හමු වෙනවා. ඒ පරීක්ෂණයේ උත්තේජය හා ප්‍රතිචාරය අනුපිළිවෙලින් දක්වන්න. මෙන්න ඒ පරීක්ෂණයේ නිදිකුම්බා පත්‍ර දවල් කාලයේදී ස්පර්ශ කරනවා පත්‍ර හැකිලෙනවා. එතකොට එතන උත්තේජය සහ ප්‍රතිචාරය. උත්තේජය පත්‍ර ස්පර්ශ කිරීම ප්‍රතිචාරය දැන් අර යාළුවෙක් කිව්වනේ සතුටේ ඉන්න අපිත් එක්ක කතා කරන්න ඕන දෙයක් අහගන්න. මොකද්ද පළවෙනි කොටසේ ඒවල උත්තේජය සහ ප්‍රතිචාරය. නිදිකුම්බා පත්‍රය යටින් ඇල්ලුවා ඊට පස්සේ පත්‍රය හැකුළුණා. එතකොට උත්තේජය නිදිකුම්බා පත්‍රය ස්පර්ශ කිරීම. ඔව් උත්තේජය තමයි ස්පර්ශය. එහෙම ලියුවහම ඇති උත්තේජය ස්පර්ශය. ප්‍රතිචාරය පත්‍ර හැකිලීම. අන්න පත්‍ර හැකිලීම. පත්‍ර හැකිලීම. මේ විදිහට ඔබ පිළිතුරු ලියලා තියෙනවා නම් කිසිදු ගැටලුවකින් තොරව ඔබට ලකුණු ලැබෙනවා. හැබැයි ප්‍රශ්නාංක නිවැරදිව දාන්න හුරු වෙන්න මම මෙතන දාන්න යන්නේ නැහැ කාලය ඉතුරු කරගන්න. ඒ වගේම තමයි උත්තර පැහැදිලිව ලියන්න. සතියකදී පමණ නිරීක්ෂණය කළ විට මේ පරීක්ෂණයේ පැලෑටිය ජනේලියේ නිවතට වර්ධනය වී ඇති බව දක්නට ලැබුණා. වර්ධනය යන්න හඳුන්වන්නේ. මොකද්ද පුතේ වර්ධනය කියන්නේ? ඔයාලා මොකද්ද? ජීවී සත්‍යයක ප්‍රතිවර්තන ඕන ලෙස සිදුවන වියලි බරෙහි වැඩිවීම වර්ධනය. ඔව් යම් කිසි ජීවියෙකුගේ අප්‍රතිවර්තී වර ලෙස සිදුවන වියලි බරෙහි වැඩිවීම අපි කියනවා වර්ධනය කියලා. අප්‍රතිවර්තී ලෙසින් වියලි බරෙහි වැඩිවීම වර්ධනය නම් වේ. බලන්න ඔයාලා ලියලා තියෙනවද කියලා? අප්‍රතිවර්තී ලෙසින් වියලි බරෙහි වැඩිවීම වර්ධනය නම් වේ. අප්‍රතිවර්තී වර ලෙසින් වියලි බරෙහි වැඩිවීම වර්ධනය නම් වේ. අන කවුරු හරි අහනකොට අපි ළමයි මොකක්ද එතන වර්ධනය කියන්නේ කියලා අහනකොට
අපිට උත්තරයක් දෙන්න පුළුවන්. අප්‍රතිවර්තී වන ලෙසින් වියලි බරෙහි වැඩිවීම අපි කියනවා වර්ධනය කියලා. පොඩක් මේ ශබ්දය වැඩි කරන්න කියලා කියනවා අපි ළමයි. ඔබට ඇහෙන හඬ යම් අඩුවක් තියනවාද? ඔබට ඇහෙන හඬේ යම් අඩුවක් තියනවාද? ඉක්මනින් කියන්න. නෑ සර්. හරි. ඊට පස්සේ අපි කතා කරගෙන ඉදිරියට යමු. අපි කතා කරගෙන ඉදිරියට යමු. අපි පටිගත කිරීමක් තියෙන නිසා මේ අපි අතිරේක ප්‍රශ්න වලට උත්තර අපි ලබා දෙනවා දිනුවි අනිවාර්යයෙන්ම අපි ක්‍රමානුකූලව ලබා දීගෙන යම් පාඩම ටිකක් කරලා ඊගාවට තියෙනවා ජීවේන්ද්‍ර පොදු ලාක්ෂණිකයේ ශ්වසනය. රූප සටහනක් එක තියෙන්නේ. ශ්වසනයේදී ඔක්සිජන් අවශෝෂණය කරන බව පරීක්ෂණාත්මකව පෙන්වීමට සැකසූ පරීක්ෂණයක් පහත දැක්වේ. ඔය පරීක්ෂණයේ පෙන්වන්නේ ශ්වසන ක්‍රියාවලියේදී ඔක්සිජන් වැය වෙන බව. ශ්වසන ක්‍රියාවලියේදී ඔක්සිජන් අවශ්‍ය වන බව නැත්නම් වැය වෙන බව තමයි ඔය ක්‍රියාකාරකම තුලින් කියන්නේ. ඒ අතරේ හඬේ අඩුවක් තියෙනවා මම ඉක්මනින් දැනුවත් කරන්න. එක දරුවෙක් මැසේජ් එකක් දුන්නා හඬේ අඩුවක් තියෙනවා කියලා. එහෙම කියනවා නම් දැනුම් දෙන්න අපිට පුළුවන් ඉතාම ඉක්මනින් ඒක යථාර්ථයටපත් කරන්න. බලන්න පුතේ හොඳයි. ශ්වසන ක්‍රියාවලිය පිළිබඳව තමයි මේ අහන්නේ. ඒකට ඔක්සිජන් වැය වෙනවයි කියලා පෙන්වන්න තමයි මේ ක්‍රියාකාරකම සිදු කරගෙන යන්නේ. බලන්නකෝ මේක දිහා. ඔබේ රූප සටහන ඇති කියලා මම හිතනවා. බලන්න පළවෙනි රූපේ තියෙනවා ක්ලිප් එකකින් තද කරන්න පුළුවන් විදිහට නලයක් රබර් නලයක් වීදුරු නලයේ වර්ණවත් ජලය දාලා තියෙනවා. ඒ වගේම ප්‍රරෝහණය වන මුං බීජ තියෙනවා. ඒ වගේම තමයි ඔබට පේනවා ඒකේ රඳවලා තියෙනවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් රඳවපු කුඩා නලයක්. දෙවෙනි නලයක් ඒ වගේමයි ප්‍රරෝහණය වන බීජ තියෙනවා. හැබැයි මොනවාද පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් රඳවපු නලයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් රඳවපු නලයක් නම් ඒ තුල නැහැ අපේ පුතේ. එතකොට එච්චරයි කියන වෙනස නේද? බලන්න ඒ වෙනස එච්චරයි. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහනවා මෙම පරීක්ෂණය සඳහා සුදුසු බීජ වර්ගයක නම ලියන්න. ඔන්න ඔයාලට මතක වෙන්න ඕනේ පුතේ පරීක්ෂණය අපි කරනකොට මේකට ගැලපෙන්න මොනවද අපි ගත්තේ බීජ වර්ගයක් මොනවද අපි ගත්තේ උදිනුයි මොනවද ගත්තේ ප්‍රරෝහණය වෙන මුං බීජ. ඔව් ප්‍රරෝහණය වෙන මුං බීජ තමයි ලබා ගත්තේ. ප්‍රරෝහණය වෙන මුං බීජ තමයි ලබා ගත්තේ. ඇයි ශ්වසනයේදී ඔක්සිජන් වැය වෙනවයි කියලානේ පෙන්නන්න ඕනේ. ප්‍රරෝහණය වන මුං බීජ ඉතා වේගයෙන් ශ්වසනය කරනවා. ඔක්සිජන් අවශ්‍ය වෙනවා නම් ඉතා වේගයෙන් ඒගොල්ලෝ ඔක්සිජන් ලබා ගන්නවා ඇති. ඒක නිසා තමයි අපි ප්‍රරෝහණය වන මුං බීජ ලබා ගත්තේ. A හා B ඇටෝම් වල නිරීක්ෂණ වෙන වෙනම ලියන්න. පුතේ මුං බීජ ප්‍රරෝහණය වෙනකොට පළමු ඇටෝමේ A ඇටෝමේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සහිත භාජනයකුත් තිබුණා. අපි දැක්කා ඒකේ මොකද වෙන්නේ? අර වර්ණවත් ජලය උඩට ඇදිලා තියෙනවා. යම් ප්‍රමාණයක් වර්ණවත් ජලය වීදුරු නලයේ දිගේ උඩට ඇදෙනවා. හැබැයි B නලයේ එවැනි වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් මොනවද ඔබ දැකපු නිරීක්ෂණය කියන්න බලන්න. ඔය පරීක්ෂණය ඔබ පාසලේ කරන්න ඕන එකක් අපි පන්තියේදී සාකච්ඡා කළා. ඔය පරීක්ෂණයේ ඇටෝම් දෙකම යම් කාලයක් තිබෙන්නට හැරලා නැවත බලනකොට මොකද්ද අපි දැක්කේ? ඔය ඇටෝම් දෙකම යම් කාලයක් තිබෙන්නට ඇරලා බලනකොට පුංචි පුතේ අපි දැක්කා ඔය වර්ණවත් ජලය ඉහළට ඇදුනේ ඒ ඇටෝමේ පමණයි. වීදුරු නලයේ දිගේ ඉහළට ඇදුනේ ඒ ඇටෝමේ පමණයි. හැබැයි B ඇටෝමේ වෙනසක් සිදුුනේ නැහැ. වර්ණවත් ජලය ඉහළට ඇදීමක් දක්නට ලැබුණේ නැහැ. ඒකට හේතුව පස්සේ බලමු. එහෙනම් මට කියන්න A හා B ඇටෝම් වල නිරීක්ෂණ වෙන වෙනම ලියන්න. ලියන්න A කියලා පොඩි ඉරි කැලක් ගහලා. ප්‍රශ්නාංකය හරියටම දාන්න.
ප්‍රශ්නාංකේ හරියටම දාන්න ප්‍රශ්නාංකේ මොකද්ද? B කොටසනේ. B කොටස කොහොම දාලා අන A සහ B ඇටෝම් වල නිරීක්ෂණය A. මෙතන ලියන්න වර්ණවත් ජලය වීදුරු නලය දිගේ ඉහළට ඇදී. 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 ඊගාවට B කියලා දාලා මෙතන ලියන්න මේවල. වීදුරු නලයේ දිගේ ඉහළට ජලය ඇදීමක් සිදු නොවේ. වීදුරු නලයේ දිගේ ඉහළට වර්ණවත් ජලය ඇදීමක් සිදු නොවේ. ඔන්න බලන්න A සහ B වල නිරීක්ෂණ දෙක. A සහ B වල නිරීක්ෂණ දෙක ඔබ දැක්කා. අපි ලිව්වා. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නෙවෙයි. A ඇටෝමෙහි KOH වල ක්‍රියාව ඇසුරින් ඉහත නිරීක්ෂණය ලියන්න. නැත්නම් නිරීක්ෂණය පැහැදිලි කරන්න. KOH වල ක්‍රියාව ඇසුරින් මේ නිරීක්ෂණය පැහැදිලි කරන්න කියලා කියනවා. ඔන්න පුතේ අපිට ඉතින් ඒ ගැන ටිකක් කතා කරන්න වෙන්නේ. එතකොට නිකන් මට කියන්න. ඇත්තටම මොකක්ද ඔය පළමු ඇටෝමේ උනේ? පළමු ඇටෝමේ උනේ පුතේ ප්‍රරෝහණය වන මුං බීජ වේගයෙන් ශ්වසනය කරනවා. ප්‍රරෝහණය වන මුං බීජ වේගයෙන් ශ්වසනය කරනකොට ඔය නලය තුල තිබෙන ඔක්සිජන් වායුව පළමු ඒ ඇටෝම දෙස හොඳට බලන්න. ඒ ඇටෝමේ බඳුන තුල ප්ලාස්ටෝ තුල තිබෙන වාතය ටික ඊටාම හොඳින් උරා ගන්නවා. ඔක්සිජන් ටික හොඳින් උරා ගන්නවා, අවශෝෂණය කර ගන්නවා මුං බීජවල ශ්වසන ක්‍රියාවලිය. එතකොට හැබැයි ශ්වසන ප්‍රතික්‍රියාවේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ශ්වසන ප්‍රතික්‍රියාවේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. පිට කරන කාබන් ඩයොක්සයිඩ් ටික පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් උරා ගන්නවා. පිට කරන කාබන් ඩයොක්සයිඩ් ටික පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් උරා ගන්නවා. එතකොට ඔක්සිජන් වැය වෙනවා. පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ටික පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් උරා ගන්නවානේ. එතකොට වැය වෙන ඔක්සිජන් වල ඉඩසක් ඇති වෙලා පීඩන වෙනසක් හට ගන්නවා. ඒ වෙනස නිසා තමයි අර වර්ණවත් ජලය උඩට ඇදෙන්නේ. බලන්නකො පළවෙනි ඇටෝම නිකන් මම දල සටහනක් ඇදලා නැවත ඔබට පැහැදිලි කරලා දෙන්න. දැන් මේ වගේ දෙයක් නේ පුතේ තියෙන්නේ. මේ බලන්නකො. මේ වගේ ක්ලිප් එකකින් මේක තද කරලා තියෙනවා. ඊගාවට මේ වගේ නාලය මේක තමයි පාට කරපු ජලය තුල දාලා තියෙන්නේ. වර්ණවත් ජලය තුල දාලා තියෙන්නේ මෙයාව. මුං බීජ මෙහෙම තියෙනවා. මේකේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තියෙනවා. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකුත් තියෙනවානේ. දැන් එතකොට අපි ළමයි බලාගෙන ඉන්නකෝ. මේකේ ප්‍රරෝහණය වන මුං බීජ වේගයෙන් ශ්වසනය කරනකොට මේකේ තියෙන ඔක්සිජන් ටික මේ වැය වෙනවා. ඔක්සිජන් ටික වැය වෙනවා. ඊට පස්සේ හැබැයි ශ්වසන ප්‍රතික්‍රියාවේදී කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වෙනවානේ. ශ්වසන ප්‍රතික්‍රියාවේදී ශෛලීය ශ්වසන ප්‍රතික්‍රියාවේදී කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා. ඒ නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් ටික පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් උරා ගන්නවා. එතකොට ඇත්තටම මොකද වෙන්නේ? ඔක්සිජන් ටික වැය වෙච්ච නිසා මේක ඇතුලේ වායු අඩුවක් ඇති වෙන. ඒ කියන්නේ පීඩන වෙනසක්, පීඩනයේ අඩුවීමක් වෙනවා. ඒක නිසා ඒ අඩුව පුරවන්න වර්ණවත් ජලය උඩට ඇදෙනවා. ඊළඟ වැය වෙන ඔක්සිජන් ප්‍රමාණයයි මේ ජලය ඉහළට ඇදුණු ප්‍රමාණයයි යම් ආකාරයකට සමානයි. ඒක තමයි පළවෙනි ඇටෝමේ වර්ණවත් ජලය ඉහළට ඇදෙන්නේ. මම ඔබේ ප්‍රශ්නයක් අහන්න. ඇයි පුතේ දෙවන ඇටෝමේ ඔය ක්‍රියාවලියම වෙනවා? ඇයි අර වර්ණවත් ජලය ඉහළට ඇදෙන්නේ නැත්තේ? වර්ණවත් ජලය ඇයි ඉහළට ඇදෙන්නේ නැත්තේ? අපේ දරුවෙක් මට ඉක්මනින් කතා කරලා කියන්නේ ඇයි වර්ණවත් ජලය ඉහළට ඇදෙන්නේ නැත්තේ? තේරුම් ගන්න අපි ළමයි ඔය දෙවෙනි ඇටෝමේ ඔය ක්‍රියාවලියම වුණාට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් නැහැ. වැය වෙන ඔක්සිජන් ප්‍රමාණය ද සමානුපාතිකව ශ්වසන ප්‍රතික්‍රියාවේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා.
එතකොට වායු අඩුවක් සිදු වෙන්නේ නැහැ. ඒකට පීඩන වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා වර්ණවත් ජලය ඉහළට ඇදෙන්නේ නැහැ. දෙවෙනි ඇටෝමේ බලන්න B ඇටෝමේ KOH නැහැ. KOH නැති නිසා මොකද වෙන්නේ? අර ශ්වසන ප්‍රතික්‍රියාවේදී ඔක්සිජන් වැය වෙලා කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එතකොට වැය වෙන ඔක්සිජන් ප්‍රමාණයට සමානුපාතිකව කාබන් ඩයොක්සයිඩ් ටික පිට වෙන නිසා එතන වායුන්ගේ අඩුවක් ඇති වෙන්නේ නැහැ ප්ලාස්මා තුළ. ඒක නිසා තමයි වර්ණවත් ජලය ඉහළට ඇදෙන්නේ නැත්තේ. හැබැයි පළවෙනි ඇටෝමේ ඔක්සිජන් වැය වෙනවා කාබන් ඩයොක්සයිඩ් පිට වුණාට ඒ ටික පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් උරා ගන්නවා. ඒක නිසා අඩු වෙච්ච ඔක්සිජන් වල ඒ හිඟය අඩුව පිරවන්න ජලය ඉහළට ඇදෙනවා. ඕක තමයි ක්‍රියාවලිය. එහෙනම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් මොකද කරන්නේ? පිටවන ඔක්සිජන් ටික මොකද පිටවන කාබන් ඩයොක්සයිඩ් ටික උරා ගැනීම සිදු කරනවා. මම හිතන්නේ ශ්වසන ප්‍රතික්‍රියාව ඔබට මතකයි. ශ්වසන ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණයක් මම ඔබත් එක්ක සාකච්ඡා කළා කියනවා. මට කියන්න පුංචි ළමයින්ට මතකයිද ශෛලිය ශ්වසන ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණය මේ C6යි H12යි O6යි ප්‍රතික්‍රියා කළ අපේ පුතේ ඔක්සිජන් එක්ක මේ බලන්නකෝ. එතකොට මොනවද ලැබෙන්නේ? මේ බලන්නකෝ. කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා. ජලය ලැබෙනවා. ඒ වගේම නිදහස් වුණා ශක්තිය. ඔය ශක්තියනේ අපි ප්‍රයෝජන ගත්තේ. තුලිත වෙන්නේ පුතේ මෙතෙන්ට 6යි මෙතෙන්ට 6යි මෙතෙන්ට 6යි දාලා මේ ප්‍රතික්‍රියාවට එන්සයිම් සහභාගී වෙන්නේ. එතකොට මේ බලන්නකෝ. ශ්වසන ප්‍රතික්‍රියාවේ ඔක්සිජන් වැය වෙනවා. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඔක්සිජන් වැය වෙනවා කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එතකොට දෙවෙනි ඇටෝමේ මොකද වෙන්නේ? වැය වෙන ටිකට ආසන්නව කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. වැය වෙන ටිකට ආසන්නව කාබන් ඩයොක්සයිඩ් පිට වෙන නිසා වායු අඩුවක් වෙන්නේ නැහැ. ඒකට දෙවෙනි ඇටෝමේ ජල මට්ටම ඉහළ යන්නේ නැහැ. වර්ණවත් ජල මට්ටම ඉහළ යන්නේ නැහැ. හැබැයි බලන්න මේ පළවෙනි ඇටෝමේ පිට වෙන මේ කාබන් ඩයොක්සයිඩ් ටික පිට වෙන මේ කාබන් ඩයොක්සයිඩ් ටික අන්න පුතේ කවුද උරාගන්නේ? පිට වෙන මේ කාබන් ඩයොක්සයිඩ් ටික මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් උරා ගන්නවා. ඔක්සිජන් වැය වෙනවා. පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ටික KOH උරා ගන්නවා. එතකොට ඇත්තටම වායුවේ අණුවක් වෙනවනේ. ඒකෙන් හින්දා තමයි ඔක්සිජන්ගේ අණුව පුරවන්න වර්ණවත් ජලය ඉහළට ආගින්නේ. එහෙනම් අපෙන් අහනවා ඉහත නිරීක්ෂණයට හේතු පැහැදිලි කරන්න. ලියගන්න. ශ්වසන ප්‍රතික්‍රියාවේ ඔක්සිජන් උරාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරයි. ශ්වසන ප්‍රතික්‍රියාවේ ඔක්සිජන් උරාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරයි. ඔක්සිජන් උරාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරයි. ඔන්න අපේ පුතේ ඔක්සිජන් උරාගෙන මොනවද පිට කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් පිට කරයි. නමුත් පළමු ඇටෝමේ KOH මගින් KOH කියන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. පළමු ඇටෝමේ KOH මගින් පිටවන කාබන් ඩයොක්සයිඩ් උරා ගනී. පළමු ඇටෝමේ KOH මගින් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් උරා ගනී. ඔන්න අපේ පුතේ පිටවෙන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න. එවිට ඔක්සිජන් වල අඩුව පිරවීම සඳහා ඔක්සිජන් වල අඩුව පිරවීම සඳහා ඊට සමානුපාතිකව ඔක්සිජන් වල අඩුව පිරවීම සඳහා ඊට සමානුපාතිකව ඔක්සිජන් වල අඩුව පිරවීම සඳහා ඊට සමානුපාතිකව ඔක්සිජන් වල අඩුව පිරවීම සඳහා
ඊට සමානුපාතිකව වර්ණවත් ජලය ඉහළට යයි. වර්ණවත් ජලය ඉහළට යයි. ඊට සමානුපාතිකව වර්ණවත් ජලය ඉහළට යනවා. ඔන්න තේරුම් ගන්න පුතේ ඊට සමානුපාතිකව වර්ණවත් ජලය ඉහළට යනවා. ඊට සමානුපාතිකව වර්ණවත් ජලය ඉහළට යනවා. නමුත් දෙවන ඇටෝමේ KOH නොමැති බැවින් ඔක්සිජන් වල අඩුව නැත්නම් ඔක්සිජන් වල වැයවීම KOH නොමැති බැවින් ඔක්සිජන් වල වැයවීම කාබන් ඩයොක්සයිඩ් පිටවීමට සමානුපාතික වන බැවින් සර් පොඩ්ඩක් ආයෙ කියන්න. ඔක්සිජන් වල වැයවීම පිටවන කාබන් ඩයොක්සයිඩ් වල පිටවීමට සමානුපාතික නිසා බැවින් ඔක්සිජන් වල වැයවීම පිටවන කාබන් ඩයොක්සයිඩ් වලට සමානුපාතික වන බැවින් ෆ්ලාස්කුව තුළ වායුන්ගේ අඩුවක් ඇති නොවේ. අපි පුතේ ෆ්ලාස්කුව තුළ වායුන්ගේ අඩුවක් ඇති වෙන්නේ නැහැ. මේ නිසා ෆ්ලාස්කුව තුළ වායුන්ගේ අඩුවක් ඇති නොවේ. මේ නිසා බීහි ද්‍රව මට්ටම ඉහළ නොනගී. ඔන්න බීගේ ද්‍රව මට්ටම ඉහළ නගින්නේ නැත්තේ ඒකයි. ටිකක් වැඩිපුර ලිව්වා. මොකද හේතුව එකක් අද මේ ලියනවයි කියන එක අපි උපකාරක පන්ති කරන සර්ලා ළමයිගෙන් ඈඩ් කරලා තියෙන්නේ. මොකද ඔයාලට මම හැමදාම කියන දෙයක් නේ. පුතේ ලියන්න නැතුව විභාගේ පාස් වෙන්න බෑ. ලියනකොට තමයි අපේ චිත්ත සංකල්පන ඇති වෙන්නේ. ඒ තුලින් තමයි නව උත්තරයක් ලියන්න පුළුවන් වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ලියලා හිතයි දතයි දෙකම එකට හුරු කර ගන්න ඕනේ. අත හුරු වුණත් හිත හුරු නැත්නම් ලියන්න වචනේ එන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ලියන්න ඕක ඔච්චරටම ලියන්න ඕනේ වෙන එකක් නෑ. ඔබට ඔබේ භාෂාවෙන් ලියුව ලකුණු දෙනවා. හැබැයි පැහැදිලි කරන්න කිව්වොත් මතක තියාගන්න. ඊටාම හොඳින් පැහැදිලි කරන්න. ඊටා සරලව කිව්වොත් මොකද වෙන්නේ? ශ්වසන ප්‍රතික්‍රියාවේදී ඔක්සිජන් උරාගෙන කාබන් ඩයොක්සයිඩ් වැය වෙනවා. දෙවෙනි ඇටෝමේ උරා ගන්න ටිකට සමානුපාතිකව කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් උරාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. එතකොට දෙවෙනි ඇටෝමේ උරා ගන්න ඔක්සිජන් වලට සමානුපාතිකව කාබන් ඩයොක්සයිඩ් පිට වෙන නිසා වායුන්ගේ අඩුවක් වෙන්නේ නැහැ ප්ලාස්ටික්. ඒකෙන් ද්‍රව මට්ටම ඉරියන්නේ. දෙවෙනි එකේ KOH ඒ කියන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන නිසා මොකද වෙන්නේ? අනිවාර්යෙන්
ඔක්සිජන් උරා ගන්නවා. හැබැයි කාබන් ඩයොක්සයිඩ් පිට වෙන ටික මෙයා උරා ගන්නවා. එතකොට ඇත්තටම වැය වෙච්ච ඔක්සිජන් වල අඩුව තියෙනවා. ඒ අඩුවට තමයි ද්‍රව මට්ටම ඉහළ යන්නේ. මම හිතනවා අපි පුංචි ළමයින්ට හොඳටම තේරුණා කියලා. තේරුනේ නැත්නම් ඉක්මනින් මට කියන්න. ඊගාට තියෙනවා සජීවී සෛලයක ශ්වසන ක්‍රියාවලිය සිදුවන ඉන්ද්‍රිය කව කුමක්ද? අනුපුතේ අපෙන් අහනවා සජීවී සෛලයක ශ්වසන ක්‍රියාවලිය ඔබ දන්නවා සෛල පාඩමේදී අපි ඉගෙන ගත්තා ජීවී සෛලයක ශ්වසන මධ්‍යස්ථානය. ඒ කියන්නේ ජව පොළ පවර් ස්ටේෂන් එක විදිහ කවුද? මයිටොකොන්ඩ්‍රියම්. සෛලවල තිබෙන ශාක සෛලවල වගේම සත්ව සෛලවල දකින්න තියෙන මයිටොකොන්ඩ්‍රියම් කියන ඉන්ද්‍රියකාව නැත්නම් මයිටොකොන්ඩ්‍රියා කියන ඉන්ද්‍රියකාව තමයි සෛලීය ශ්වසන මධ්‍යස්ථානයේ වෙන්නේ. ඒක අනිවාර්යයෙන් ලියන්න උත්තරේ මයිටොකොන්ඩ්‍රියා. බාණීගා ප්‍රශ්නය. ශ්වසනයේදී ඔක්සිජන් අවශෝෂණය සමග කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වේ. පරීක්ෂණයේදී මෙම වායුව හඳුනා ගැනීමට විද්‍යාගාරයේ යොදාගනු ලබන ප්‍රතිකාරකය. කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගන්න. විද්‍යාගාරයේදී පාවිච්චි කරන ප්‍රතිකාරකය මොකක්ද කියලා අහනවා. මොනවද පුතේ? කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගන්න අපි පාවිච්චි කරේ අනිවාර්යයෙන්ම අවරණ හුණු දියර. අවරණ හුණු දියර. මොනවද පාවිච්චි කරේ? අවරණ හුණු දියර ද්‍රාවණයක්. ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ජලීය ද්‍රාවණයක්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල මොන ද්‍රාවණයක්ද අපි පාවිච්චි කරේ? ජලීය ද්‍රාවණයක් තමයි පාවිච්චි කරේ. මේක අවරණයි. කාබන් ඩයොක්සයිඩ් වායුව යවනකොට කාබන් ඩයොක්සයිඩ් වායුව යවනකොට මුලින්ම මොකද වෙන්නේ? මෙයාව කිරි පාට වෙනවා. තවදුරටත් යවනකොට යලි අවරණ වෙනවා. කොහොමද කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනගන්නේ අවරණ හුණු දියර වලින්? කාබන් ඩයොක්සයිඩ් වායුව යවනකොට මුලින්ම අවරණ හුණු දියර ද්‍රාවණයේ කිරි පාට වෙනවා. තවදුරටත් යවනකොට මොකද වෙන්නේ? නැවත අවරණ වෙනවා. ඒක තුලින් තමයි අපි හඳුනගන්නේ. එහෙනම් ඒකටත් උත්තර ලිව්වා. ඒ කියන්නේ A B C D E කොටසට උත්තර ලිව්වා. right? ඔය අතරේ අපේ දරුවෙක් මගේ ප්‍රශ්නයක් ඇහුවා. මම හිතන්නේ දිලුයි මොකක්ද මේ බැරලෝහ මේ දවස්වල වැඩිපුර කියවෙන දෙයක් නේ. මේ ප්‍රශ්නෙට ආධාර නැහැ. නමුත් හැමෝම දැනගන්න එක වටිනවා. අපි ඊගාව කොටසට යන්න ඉස්සෙල්ලා එක පැහැදිලි කරමු. ඒ කොටස නිමා වෙච්ච එක. පොතේ බැරලෝහ මොනවද මේ බැරලෝහ කියන්නේ? ඕන තරම් ප්‍රශ්න දැන් තියෙනවා. බැරලෝහ ශරීරයට වෙනවලු. පරිසරයේ උදා හැරීම හානි කරයිලු. විවිධ රෝගාබාධ ඇති වෙනවලු. ඔව්. මොනවද මේ බැරලෝහ කියන්නේ? පොතේ ඉහළ සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් තියෙනවා. ඉහළ ඝනත්වයක් පවතින ලෝහ තියෙනවා. සාපේක්ෂ ඝනත්වය ඉහළයි ඒ වගේම ඝනත්වය ඒ කියන්නේ ඉහළ ඝනත්වය සාපේක්ෂ පරමාණු ස්කන්ධය මේ දෙකම ඉහළයි. අන්න අපි ඒවට කියනවා බැරලෝහ කියලා. අයිශරයක් ඉහළ ඝනත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඉතා වැඩි වෙන්න ඕනේ. මේවට තමයි අපි පුතේ අපි බැරලෝහ කියන්නේ. මේ බැරලෝහ පරිසරයට මුදා හැරුණාම ඒවා ආහාර දාම ඔස්සේ පුරුකෙන් පුරුකට යනවා. වියෝජනේ නොවි. ගිහිල්ලා මොකද වෙන්නේ? ඉහළ පෝෂී මට්ටම් වල ඉහළ සාන්ද්‍රණ වලින් රැස් වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ඔය පිළිකා හෘදයාබාධ විවිධ රෝග අපිට ඇති වෙනවා. ඒකට බැරලෝහ පරිසරයට මුදා හැරීම අතිශය හානිකරයි. එතකොට උදාහරණ කියපියොත් කිව්වේ නැත්නම් ඔබ හිතා ගන්න බෑනේ බැරලෝහ. මේ බලන්නකෝ. එකක් තමයි ආසනිය, කොපර්, කැඩ්මියම්, සින්, රසදිය, මර්කරි. මේවා මොනවද ළමයි කියන්න බලන්න. මේවා බැරලෝහ කියපේකට උදාහරණ. මේවා මොනවද? බැරලෝහ වලට උදාහරණ. එහෙනම් උඩ තේරුම් ගන්න පුතේ ඉහළ සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම තමයි ඉහළ ඝනත්වයක් තියෙනවා. ඒවට තමයි බැරලෝහ කියන්නේ. right? අපි දැන් ප්‍රශ්නේ B කොටසට යමු. බලන්නකෝ B කොටසට රූපේ දැක්වෙන්නේ ජලාශයක නිසලව රඳව ඇති බෝට්ටුවකි. මොකද පුතේ මේ තියෙන්නේ ජලාශයක නිසලව රඳව ඇති බෝට්ටුවකි. එහි බර නිව්ටන් 200ක් වේ. එය ඒකාකාර ප්‍රවේගයෙන් ඒ දෙසට යාමේදී බෝට්ටුව මත සංප්‍රයුක්ත බලය නිව්ටන් 5000ක් වේ. බෝට්ටුව මත චලිතයට ප්‍රතිරෝධීව ක්‍රියා කරන මුළු බලය නිව්ටන් 30යි. පැහැදිලිද?
ඊට පස්සේ අපි බලමු පුතේ කලින් එකට උත්තරේ අහනවා උමේෂ් අපි කලින් එක කිව්වේ කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගන්න ලියන්න අවර්ණ හුණු තියෙන. ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල ජලීය ද්‍රාවණය. එයාත්‍රි මම නැවතත් මතක් කරනවා හෙට උදේ 8:30ට අමතර පන්තියක් ඔබ වෙනුවෙන් පැවැත් වෙනවා. වඩා පහසු 8:30ටද 8ටද මම හිතන්නේ 8:30ට අපි දාමු 8:30ට අමතර පන්තියක් ඔබ වෙනුවෙන් පැවැත් වෙනවා. ඒකට සූදානම් වෙන්න. ඔව් 8:30ට දානවා. ක්ලාස් එකක් තියෙනව නේද? ඔව් නෑ බ්‍රහස්පතින්දා ක්ලාස් එක වෙනකොට තමයි පුතේ මේක තියෙන්නේ. බ්‍රහස්පතින්දා වෙනකොට තමයි මේක තියෙන්නේ. තේරුණානේ? අමතර පන්තියක්නේ. අපි මට බ්‍රහස්පතින්දා ඉස්කෝලේ යන්න වෙයිද කියලා හිතා ගන්න බෑ. එහෙම වුණොත් එහෙම අපි එකයි සූදානම් ශරීරය කියලා නිමාඩු දවසේ අමතර පන්තියක් කරන්නේ තව. පාන රූපයේ දැක්විලේ ජලාශය නිසලව රඳවා ඇති බෝට්ටුව එහි බර නිව්ටන් 200යි. ඒකාකාර ප්‍රවේගයෙන් ඒ දෙසට යනවලු. ඊගාවට නිව්ටන් 5000ක් වෙනවලු බෝට්ටුව මත බලය. එතකොට ප්‍රතිරෝධී බලය නිව්ටන් 30යි කියලා තියෙනවා. අපි බලමුකෝ. මෙන්න බලන්න බෝට්ටුවක්. බෝට්ටුවක් තියෙනවා. අපි ඔක්කොම එකම බෝට්ටුවේනේ ළමයි. එතකොට මේ බෝට්ටුවේ බර නෙවෙයි ස්කන්ධය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 200යි. ඔව්. බෝට්ටුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 200. එතකොට මට කියන්න පුතේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 200 නම් බර කොච්චරයිද? බෝට්ටුවේ බර කොච්චරයිද? ස්කන්ධය කිලෝග්‍රෑම් නම් බර නිව්ටන්නේ. එහෙනම් කිලෝග්‍රෑම් නිව්ටන් කරන්න මොකද කරන්නේ? 10 ms ශ්‍රින්දකෙන් ගුණ කරනවා. අනිවාර්යෙන් ගුරුත්වජ ත්වරණයෙන් ගුණ කරනවා. ගුරුත්ව ත්වරණය ආසන්න වශයෙන් 10 නිසා 10න් ගුණ කරනවා. අපි දන්නවා කිලෝග්‍රෑම් 200යි කියන්නේ එහෙනම් නිව්ටන් 2000යි. ඔන්න ඔයාලට තේරෙනවා මේ බෝට්ටුවේ බර නිව්ටන් 2000යි. එතකොට අපි දන්නවා ඉදිරියට යන්න මේ පැත්තට දීලා තියෙනවා නිව්ටන් කීයක බලයක්ද දීලා තියෙන්නේ? 5000ක බලයක්. හරියටම අහන්න. නිව්ටන් 5000ක බලයක් චලිත දිශාවට ක්‍රියාත්මක වෙනවා. එතකොට ප්‍රතිරෝධී බලයකුත් ක්‍රියාත්මක වෙනවලු නිව්ටන් කීයකද කියන්නේ? මෙහෙම ප්‍රතිරෝධී බලයක් නිව්ටන් 30ක. ඔන්න ඔය දත්ත ටික අපිට දීලා තියෙනවා. බලන්න ළමයි ඔය දත්ත ටික අපිට දීලා තියෙනවා. එහෙනම් අපි බලමු මොනවද ප්‍රශ්න අහන්නේ කියලා. බෝට්ටුව ඒ දිශාවට යාම සඳහා එන්ජිම මගින් බලය යෙද යුතු දිශාව A සහ B ඇසුරින් ප්‍රකාශ කරන්න. බෝට්ටුව ඒ දෙසට යාමට එන්ජිම මගින් යෙදිය යුතු බලය. දැන් මේ බලන්න බෝට්ටුව යන්නේ A පැත්තට. එතකොට එන්ජිමෙන් බලය යොදන්න ඕනේ කොහෙටද? එන්ජිමෙන් බලය යොදන්න ඕනේ මේ පැත්තට. මෙහෙට බලය යොදනකොට බෝට්ටුව මේ පැත්තට එනවා. ඒක ඔබ දන්නවනේ. එතකොට ඔබට මතකයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය මේක ක්‍රියාව මේක ප්‍රතික්‍රියාව. ආස්කූරක් යනකොට රොකට්ටුවක් ගුවන්ගත වෙනකොට ඕකමනේ වෙන්නේ. එහෙනම් එන්ජිම මගින් බලය යොදන්න ඕනේ මොන පැත්තටද? අනිවාර්යෙන් B දෙසට. B දෙසට යොදන්න ඕනේ. ලියන්න B දෙසට යෙදිය යුතුයි. නැත්නම් B දෙසට. ඔබේ පිළිතුරට හේතුව පැහැදිලි කරන්න. අන්න අපේ පිළිතුරට හේතුව පැහැදිලි කරන්නේ අපි තනියෙන් නෙවෙයි. කවුරුත් එක්කද පුතේ? අපි තනියෙන්ද මේකට උත්තරේ පැහැදිලි කරන්නේ නෑ. අපි හිතවත් නිව්ටන් මහත්තයාත් එක්ක. අපි මේකට පිළිතුර ප්‍රකාශ කරන්න යන්නේ අපේ නිව්ටන් මහත්තයාත් එක්ක. අපි තනිව යන්නේ නෑ මේ වැඩේ. එහෙනම් නිව්ටන් මහත්තයාවත් එකතු කරගෙන අපි සාකච්ඡාවට අපි ඔහුත් එක්ක එකතු වෙලා කියනවා ඔහු කියන විදිහට මොකද වෙන්නේ? සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එන්ජිම මගින් A දෙසට එන්ජිම මගින් B දෙසට බලය යොදනකොට ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් A දෙසට ඇති වෙලා අන බෝට්ටුව ඉදිරියට ගමන් කරනවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව. ලියන්න එහෙනම් එන්ජිම මගින් B දෙසට ජලය මත බලය ක්‍රියාත්මක වේ. එන්ජිම මගින් B දෙසට ඔබ ලියපු උත්තර මේ වචනම තියෙන්න ඕනේ නෑ.
හැබැයි මේකට ආසන්නව තියෙනවා නම් ඔබ නිවැරදි පිළිතුරු ලියපු දරුවන් ලෙස අපිට බාර ගැනීමේ හැකියාව තියෙනවා. එන්ජිම මගින් ජලය මත මේ දෙසට බලය ක්‍රියාත්මක වේ. එවිට නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව ඊට ප්‍රතිවිරුද්ධව ප්‍රතික්‍රියාවක් වීම නිසා බෝට්ටුව ඒ දෙසට ගමන් කරයි. ඔන්න අපි පුතේ බෝට්ටුව කොහාටද ගමන් කරනවා කියන්නේ ඒ දෙසට ගමන් කරා. ඔන්න ඔබ තේරුම් ගන්න ඕනේ බෝට්ටුව ඒ දෙසට ගමන් කරනවා. ඊගාට බලන්න දෙවෙනි ප්‍රශ්නේ. ඉහත බෝට්ටුව චලිත වීමේදී ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. ඊළඟ අපේ ළමයි ඔබ තේරුම් ගන්න මේකේ ක්‍රියාව මොකක්ද මෙයාගේ ප්‍රතික්‍රියාව මොකක්ද? එන්ජිම මගින් හරියට හරි එන්ජිම මගින් ජලය මත බලයේදීම ක්‍රියාව. බෝට්ටුව ඉදිරියට ඇදී යාම ප්‍රතික්‍රියාව. ලියන්න එන්ජිම මගින් ජලය මත බලයේ යෙදීම. එන්ජිම මගින් ජලය මත බලය යෙදීම ක්‍රියාව වන අතර එන්ජිම මගින් ජලය මත යෙදෙන බලය ක්‍රියාව වන අතර ඊට ප්‍රතිවිරුද්ධව බෝට්ටුව මත යෙදෙන බලය ප්‍රතික්‍රියාවයි. ඊට ප්‍රතිවිරුද්ධව ඒ දෙසට බෝට්ටුව මත යෙදෙන බලය ප්‍රතික්‍රියාවයි. එහෙම ලියමු. සර් සවුන්ඩ් එක පොඩ්ඩක් වැඩි කරන්න කියලා කියනවා. හරි අපි ඒක අපි නිෂ්පාදනය කරන්න අපිට බාර දෙමු. ඊට ප්‍රතිවිරුද්ධව මේ සවුන්ඩ් එක පොඩ්ඩක් වැඩි කරන්න. ඊට ප්‍රතිවිරුද්ධව ඊට ප්‍රතිවිරුද්ධව බෝට්ටුව මත ඉදිරියට නැත්නම් ඒ දෙසට ක්‍රියාත්මක වන බලය ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ පුතේ ජලයට එන්ජිමෙන් යෙදෙන බලය ක්‍රියාව ඊට පස්සේ බෝට්ටුව මත මේ පැත්තට යෙදෙන බලය ප්‍රතික්‍රියාව. ඊළඟට තියෙනවා බෝට්ටුව ඉදිරියට යාමේදී එන්ජිම මගින් නිබදවන බලය කොපමණද? බෝට්ටුව ඉදිරියට යනකොට එන්ජිම මගින් යොදන බලය කොච්චරයිද? කොහොමද අපි ඒක හොයන්නේ? බෝට්ටුව ඉදිරියට යනකොට එන්ජිම මත යොදන බලය. අපි බලමු අපේ නිෂ්පාදක කණ්ඩායම සූදානම් වෙයි විනාඩි කිහිපයක් මොනවා කරන්නද? විනාඩියක් දෙන්න ඒගොල්ලන්ට සද්දේ පොඩක් වැඩි කරලා දෙන්න. සමහර විට පටිගත කිරීම මොහොතකට නතර කරලා ඒ දේ ලබා දෙයි. අපි බලමු චුට්ටක් සද්දේ වැඩි කරලා දෙන්න. right දැන් හරි. පාඩපොතේ දැන් හොඳටම ඇහෙනවද කියලා? ඔව්. ඇහෙනවා. ඔව් සර් ඇහෙනවා. හරි. එහෙනම් දැන් හරි. එහෙමනම් බෝට්ටුව ඉදිරියට යාමේදී එන්ජිම මගින් නිපදවන බලය කොච්චරයිද? ඔව් මට කියන්න. ඔයාලට කියන්න පුළුවන්. දැන් මේ
බෝට්ටුව මත යෙදෙන සංප්‍රයුක්ත බලය නිව්ටන් 5000යි. මේ දිය කෙලිම ගාණය අපිට දීලා තියෙනවා බෝට්ටුව මත යෙදෙන සංප්‍රයුක්ත බලය නිව්ටන් 5000යි කියලා. බෝට්ටුව මත යෙදෙන මොන බලයේද? සංප්‍රයුක්ත බලය නිව්ටන් 5000යි කියලා අපිට දීලා තියෙනවා. සද්ද ගොඩක් වැඩි නම් ආපහු කියන්න. සද්ද ගොඩක් වැඩි නම් කියන්න. නැත්නම් ඔබේ පැත්තෙන් පුළුවන් නම් පාලනය කරගන්න. දෙදරන ගතියක් తీරනවා නම් ඉක්මනින් කියන්න. ඔව් මට කියන්න දෙදරන ගතියක් తీරනවා නම් ඉක්මනින් කියන්න. හරි. එහෙනම් පුතේ මේ බලන්නකෝ සංප්‍රයුක්ත බලය නිව්ටන් 5000යි. හැබැයි ප්‍රතිරෝධ බලයකුත් තියෙනවා 30යි. එහෙනම් මෙතන 5000ක් උනේ ප්‍රතිරෝධ බලය 30ක් වෙනකොට එහෙනම් මෙයා කෙලිම 5030ක බලයක් යොදලා තියෙනවා. අහගන්නකෝ එන්ජිමෙන් ජලය මත 5030ක බලයක් යොදලා තියෙනවා. ඒ 5030ක බලය මෙහෙට යෙදුවට මේ බලන්නකෝ මේ පැත්තට ජලය මතට නිව්ටන් 5030ක බලයක් මෙහෙට යොදලා තියෙනවා. ඒ කියන්නේ යොදනකොට ඊට විරුද්ධවනේ එන්ජිම මෙහෙට එන්නේ. එතකොට ප්‍රතිරෝධ බලයකුත් තියෙනවා නිව්ටන් 30යි. එතකොට එහෙනම් දැන් හරිනේ සංප්‍රයුක්ත බලය නිව්ටන් 5000යි කියලා. සංප්‍රයුක්ත බලය නිව්ටන් 5000යි කියලා තේරුණානේ. එහෙනම් ඔබට හොඳටම පැහැදිලි මොකක්ද කියන්නේ? අනිවාර්යයෙන්ම මෙයා යොදලා තියෙන බලය නිව්ටන් 5030යි. මෙයා යොදලා තියෙන බලය නිව්ටන් 5030යි. එතකොට 5030ක බලයක් යෙදුනට පස්සේ තමයි මොනවා වුනේද? නිව්ටන් 30ක ප්‍රතිරෝධී බලයක් ආවට පස්සේ බෝට්ටුව නිව්ටන් 5000කින් නිව්ටන් 30ක ප්‍රතිරෝධී බලයක් ආවට පස්සේ නිව්ටන් 30ක ප්‍රතිරෝධී බලයක් ආවට පස්සේ බෝට්ටුව 5000කින් ඉදිරියට යදුනේ. පැහැදිලිනේ? ඊළඟට තියෙනවා බෝට්ටුවේ ත්වරණය ගණනය කරන්න. දැන් මට කියන්න පුතේ මේ බෝට්ටුවේ ත්වරණය ගණනය කරන්න මොකක්ද අපි දාන සමීකරණය? ඉක්මනින් කියන්න අපි ළමයි දන්නවා. අනිවාර්යෙන් නිව්ටන්ගේ දෙවෙනි නියමයට අනුව අපි F = ma දානවා. සමීකරණේ දැමීමත් සමීකරණය හඳුනා ගැනීමත් දක්ෂතාවයක්. නිවැරදි ආදේශයක් දක්ෂතාවයක්. අපි බලමු අපේ දරුවෝ හරියට ආදේශ කළා කියනවාද කියලා. එතකොට මෙන්න පුතේ මම දානවා නිව්ටන්ගේ දෙවන නියමයට අනුව මොකද්ද දාන සමීකරණය? ඔන්න F = ma. කියන්න අපේ පුතේ F වලට දැන් දාන අගය කොච්චරද? 5000ද 5030ද? ඉක්මනට කියන්න. 5000ද දාන්නේ 5030ද දාන්නේ? 5000. ඔව් හරියටම හරි. 5000 තමයි දාන්නේ. ඇයි? අසන්තුලිත බලය 5000යි කියලා තියෙනවා. ඇත්තටම මේ නියමයේ ආදේශ කරනකොට සමීකරණයට ආදේශ කරනකොට අනිවාර්යෙන් F වලට දාන්නේ අසන්තුලිත බලය. හරියටම හරි. නිව්ටන් 5000යි. එතකොට පුතේ M කොච්චරද? ස්කන්ධය කිලෝග්‍රෑම් 200ක්. ඒ දන්නේ නැහැ. ඒ හොයන්න මේ පැත්තේ 200ෙන් බෙදෙනවා මේ පැත්තත් 200ෙන් බෙදෙනවා. 200ට 200 කැපෙනවා 0.2යි දෙවරක් 1යි දෙවරක් 25යි. එහෙනම් මෙන්න A = 25යි. ත්වරණය නිසා ඒකක හරියට දානවා ms ඍණ 2. ඒ වගේම අපි ලියනවා m නිසා මෙන්න පුතේ ත්වරණය සමානයි 25යි ms ඍණ 2. මම හිතනවා අපි ළමයි ගාන හරියටම හැදුවා කියලා. මම හිතනවා ඔබ ගාන හරියටම හැදුවා කියලා. මොකෝ ළමයි හිතෙන්නේ? හරි. ඊළඟට තියෙනවා බෝට්ටුවට මිනිසුන් දෙදෙනෙකු නැගුණු පසුව ත්වරණයේ ඇතිවන වෙනස කුමක්ද? මගේ උත්තරේ හරි කියලා කියනවා දිනුවේ හොඳයි. ඊගාවට බෝට්ටුවට මිනිසුන් දෙදෙනෙකු නැගුණු පසුව එහි ත්වරණයේ ඇතිවන වෙනස කොපමණ? වෙනස කොපමණද නෙවෙයි වෙනස කුමක්ද කියලා අහනවා. මොකද ගණනය කිරීමක් අහන්නේ නැහැ. මිනිස්සුගේ ස්කන්ධයක් දීලා නැහැනේ. මිනිස්සු දෙන්නෙක් නැග්ගා කියන්නේ මොකද්ද? පුතේ මිනිස්සු දෙන්නෙක් නැගපු ගමන් මේ බෝට්ටුවේ ස්කන්ධය මොනවා වෙනවද? මිනිසුන් දෙදෙනෙක් නැගපු ගමන් මේ බෝට්ටුවේ ස්කන්ධය වැඩි වෙනවා. අනිවාර්යෙන් මිනිසුන් දෙදෙනෙක් නැගපු ගමන් බෝට්ටුවේ ස්කන්ධය වැඩි වෙනවා. එතකොට ස්කන්ධයයි ත්වරණයයි අතර සම්බන්ධය කියවෙන නියමයක් තියෙනවා. ස්කන්ධයයි ත්වරණයයි අතර සම්බන්ධය කියවෙන නියමයක් තියෙනවා.
නිව්ටන්ගේ දෙවැනි නියමය. හරියටම හරි. ඔය තියෙන්නේ නිව්ටන්ගේ දෙවෙනි නියමය. මේ චුට්ටක් ඒක දිහා ඉස්සෙල්ලා මම මේක මකන්න හින්දා අතිරේක ප්‍රශ්නයක් මම අහන්නේ. මේ දැන් පුතේ බෝට්ටුවේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 200නේ. එහෙනම් නිව්ටන් 2000නේ. එහෙනම් බෝට්ටුව මෙහෙම නිශ්චලව ජලයේ තියෙන වෙලාවේ මට කියන්නකෝ බෝට්ටුව මත ක්‍රියාත්මක වෙන උඩුකුරු දෙරම බැලුවනම් කොච්චරයිද? බෝට්ටුව මත ක්‍රියාත්මක වෙන උඩුකුරු දෙරම ඇහුවනම් කොච්චරයිද? බෝට්ටුව මත ක්‍රියාත්මක වෙන උඩුකුරු දෙරම කීයද? නිව්ටන් 2000යි. අනිවාර්යෙන් නිව්ටන් 2000යි. අනිවාර්යෙන් නිව්ටන් 2000යි. ඇයි මම කිව්වේ? පාවෙන වෙලාවේ වස්තුවේ බරයි උඩුකුරු දෙරමයි සමාන වෙනවා. ඒක ආර්කිමිඩිස් අපිට කිව්වා. එහෙනම් මොකෝ කියන්නේ මෙන්න නිව්ටන් 2000 නම් බර උඩුකුරු දෙරමත් නිව්ටන් 2000යි. මම කිව්වා වස්තුවේ බර උඩුකුරු දෙරමකට සමාන වෙයි. තව පොඩ්ඩක් එතනින් ප්‍රශ්නයක් අහන්න. ඔව්. තවත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒක නම් අපේ නියමිත ප්‍රශ්නෙට එන්න කලින් පුතේ එහෙමනම් මේ බෝට්ටුව ජලය තුල මෙච්චරක් ගිලිලා තියෙනවනේ. මෙන්න මෙච්චරක් ගිලිලා තියෙනවා. ඔන්න මේ ගිලිලා තියෙනවනේ. එහෙනම් මෙන්න මේකට සමාන ප්‍රමාණ ජල පරිමාවක් විස්ථාපනය වෙනවා. මේ ගිලිච්ච පරිමාවට සමාන තරල පරිමාවක් විස්ථාපනය වෙනවනේ. ඒකනේ උටුන්න වතුරේ දාලා එදා අර කකුලක් අතක් දාලා ජලාශයට බහැලා තේරුම් ගත්තේ කවුද? ආර්කිමිඩිස්. එහෙනම් මම අහන ප්‍රශ්නේ අන්න ඒකට හිතමු නැති ළමයි YouTube එකේ මම හිතන්නේ ඒක තියෙනවා එදා දවසේ පාඩම මම හිතන්නේ පුළුවන් වෙයි ඒක නරඹන්න. එතකොට මම අහන ප්‍රශ්නේ තමයි ළමයි මේ පිටවල තරල පරිමාවේ බර කොච්චරද? පිටවල තරල පරිමාවේ බර නිව්ටන් 2000යි. ඒකත් 2000යි. ඇයි? ආර්කිමිඩිස් මහත්තයා අපිට කියනවා විස්ථාපිත තරල පරිමාවේ බර උඩුකුරු දෙරපොමට සමානයි කියලා. ඒකත් අත් හිතන්න. හැබැයි අපි අහන්නේ දැන් අපේ ප්‍රශ්නේ දෙනවා බෝට්ටුවට තව මිනිසුන් දෙදෙනෙකු නැග්ගනම් ඇතිවන ත්වරණයේ වෙනස. ඒක අපි පැහැදිලි කරන්නේ අපේ කැමැත්තෙන් පමණක් නෙවෙයි නිව්ටන් මහත්තයාගේ කැමැත්ත අරගෙන ඔහු කියනවා දෙවෙනි නියමය මොකද්ද කියන්නේ? වස්තුවක් මත ක්‍රියාත්මක වන ත්වරණය මේ දෙවෙනි නියමය. ත්වරණය අනුලෝමෝ සමානුපාතිකයිලු අසන්තුලිත බලයට. ත්වරණය අනුලෝමෝ සමානුපාතිකයි කියලා කියනවා අසන්තුලිත බලයට. ඒ වගේම තමයි ඔය ත්වරණයම ප්‍රතිලෝමෝ සමානුපාතිකයි කියනවා ස්කන්ධයට. ඔය ත්වරණයම ප්‍රතිලෝමෝ සමානුපාතිකයි කියනවා ස්කන්ධයට. එහෙනම් මොකද්ද පුතේ උතනින් කියන්නේ? අසන්තුලිත බලය වැඩි කරන්න ත්වරණය වැඩි වෙනවා. හැබැයි පුතේ ස්කන්ධය වැඩි කරන්න ත්වරණය අඩු වෙනවා. එහෙනම් දැන් බෝට්ටුවේ ස්කන්ධය වැඩි වුණා මිනිස්සු දෙන්නෙක් නැග්ගා. ගොඩක් බරද දන්නේ නැහැ. ඒ කොහොම හරි ස්කන්ධය තිබුණාට වඩා වැඩි වුණා නම් අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? ඔව් බලය නියත නම් ත්වරණය අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ. එහෙනම් ත්වරණයේ සිදුවන වෙනස නිව්ටන් මහත්තයාගේ දෙවෙනි නියමයේදී ඔහුගේ කැමැත්තත් විමසලා බලලා ඔන්න අපි කියනවා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ත්වරණයේ සිද්ධ වෙන වෙනස ත්වරණය අඩු වෙයි. ප්‍රශ්නාංකය හරියටම දාලා ඔබට ලියන්න පුළුවන්. right. රාත්‍රී 8යි විනාඩි 55 වෙනකොට අපි මේ ප්‍රශ්නය ඉවරයි. මොකද මම ගොඩාක් පැහැදිලි කිරීම එක්ක මේ යන්නේ. ලොකු ප්‍රශ්න ගානක් වැඩිපුර කරලා තරු දාගන්න නෙවෙයි. තව ප්‍රශ්න 100ක් ආවත් ලියන්න ඕන කියන දැනුමත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. ඒකද කාටවත් මේක ඉගෙන ගන්න කිසිම දරුවෙකුට දැනුම එකතු වෙනවා. එයාගේ දැවටෙනවා. ඒක නේ මේක අමිහිරි පන්තියක් වෙන එකක් නෑ. ඒක හොඳටම තේරුම් ගන්න. ඒ කියන්නේ අමිහිරි වෙන්නේ ඉගෙන ගන්න අකමැති ළමයින්ට. ඒක මම හිතනවා එහෙම දෙයක් වෙන එකක් නැහැ අපේ ළමයින්ට කියලා. ඒක ආපහු කියලා දෙන්න කියලා කියනවා. හරි පුතේ මේ වන්නකො. නිව්ටන් කියන්නේ මොකක්ද? අසන්තුලිත බලය වැඩි වෙන්න ත්වරණය වැඩි වෙන්න. ස්කන්ධය වැඩි වෙන්න ප්‍රතිලෝම සමානුපාතිකයි. එකක් වැඩි වෙනකොට අනෙක අඩු වෙනවා. මිනිස්සු දෙන්නේ නැග්ගහම මොකද උනේ? ස්කන්ධය වැඩි වුණා. එහෙනම් ප්‍රතිලෝම සමානුපාතිකයිනේ. එහෙනම් ත්වරණය අනිවාර්යෙන් අඩු වෙන්න ඕන. එහෙනම් උත්තරේ ත්වරණය අඩු වෙයි. හරි. එහෙමනම් පුංචි ළමයි අපි යන්නේ 9 වෙනි ප්‍රශ්නෙට.
කීවෙනි ප්‍රශ්නේ සොයාගෙනද අපි මේ යන්නේ 9 වෙනි ප්‍රශ්න බලමු අපි 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටස මෙන්න මේ පැත්ත මිනිසාගේ විවිධ අවශ්‍යතා සඳහා විවිධ මූලද්‍රව්‍ය භාවිතා කරන්නේ එම මූලද්‍රව්‍ය වල ඇති ගුණ එකිනෙකට වෙනස් වෙන්නේ. ඒක ඇත්තනේ. විවිධ අවශ්‍යතාවයන් වලට අපි මොකද කරන්නේ පුතේ? විවිධ මූලද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒවැයි ගුණ අනුව තමයි මේක පාවිච්චි කරන්නේ. අපි පාවිච්චි කරන්නේ ඒ මූලද්‍රව්‍ය වල තියෙන එකිනෙකට වෙනස් ගුණ නිසා. දැන් රත්තරන් පාවිච්චි කරන්නේ නැහැනේ සාමාන්‍යයෙන් අපි ඔය ගවයෙක්ව ගැට ගහලා තියන්නේ. ඒකේ තමයි යකඩ දම් වෙලා පාවිච්චි කරන්නේ. අලියෙක් බඳින්න පාවිච්චි කරන්නේ නැහනේ රත්තරන් දම් වෙලා. ඒ වගේ තමයි යකඩේ මාලයක් දාන්නෙත් නැහනේ. ඒ වගේ අපි ගැළපෙන ලෝහ තමයි ඒකට පාවිච්චි කරන්නේ. එතකොට අපි අහනවා ලෝහ මූලද්‍රව්‍ය වල හඳුනාගත හැකි රසායනික ලක්ෂණ දෙකක් ලියන්න. ලෝහ මූලද්‍රව්‍ය වල හඳුනා ගන්න පුළුවන් රසායනික ලක්ෂණ දෙකක්. මොනවද? දැන් භෞතික ගුණ තියෙනවා රසායනික ගුණ තියෙනවා. මොනවද පුතේ ලෝහ වල තිබෙන රසායනික ලක්ෂණ? ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර ලෝහයේ ඔක්සයිඩයේ සාධන අතර භාෂ්මික ගුණ පෙන්වනවා. ඔව් very good. සක්‍රියතා ශ්‍රේණිය පිළිබඳ දැනුම දැන් ඔබ සතුයි. ලියන්න ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කර ලෝහයේ ඔක්සයිඩ සෑදීම. ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කොට ලෝහයේ ඔක්සයිඩ සෑදීම. මතක තියාගන්න ලෝහවල ඔක්සයිඩ භාෂ්මිකයි. භාෂ්මික ඔක්සයිඩ තමයි හදන්නේ. රසායනික ගුණ. ඊළඟට කණුක අම්ල සමග ප්‍රතික්‍රියා කොට හයිඩ්‍රජන් වායුව පිට කිරීම. චාර් කියන්නකො. පළවෙනි එක තමයි ලෝහ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර ලෝහ ඔක්සයිඩ සෑදීම. ලෝහ ඔක්සයිඩ සමග ප්‍රතික්‍රියා කර ලෝහ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ලෝහ ඔක්සයිඩ සෑදීම. තව එකක් ලෝහ කණුක අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව පිට කිරීම. තව එකයි යකඩ මල බැඳීම. ලෝහ මලින වීම. ලෝහ මලින වීම. පුතේ මොකද්ද ලෝහ මලින වෙනවා කියන්නේ? මල බැඳෙනවා කියන්නේ මලකඩ කනවා කියලා දන්නවනේ. මලකඩ කෑමට වඩා ටිකක් වෙනස් දෙයක් තමයි මලින වීම. මොකක්ද මලින වෙනවා කියන්නේ ලෝහ? සමහර ලෝහ වායුගෝලයේ පවතින සමහර වායු එක්ක ඔක්සිජන් විතරක්ම නෙවෙයි සමහර වායු එක්ක සමහර ලෝහ ප්‍රතික්‍රියා කරනවා. එතකොට ලෝහයේ මතු පිට තුනී පටලයක් ඇති වෙනවා. ලෝහයේ දිස්නය අඩු වෙනවා. ඒක තමයි මලින වීම කියලා කියන්නේ. තේරුණානේ? ඒක ලෝහ මලින වීම කියලා කියනවා. දැන් උදාහරණයක් බලන්නකෝ. ඇලුමිනියම් වාචනයක් ගෙදරට ගෙනාම දිස්නේ ගහනවා. අතගාලක් බලන ළමයි ආසාව. හැබැයි ටික දවසක් යනකොට මොකද වෙන්නේ? මේ ලෝහය මත තුනී පටලයක් ඇති වෙනවා. තුනී පටලයක් ඇති වෙනවා අර දිස්නේ දීප්තිය නැති වෙලා යනවා. ඒක මලින වීම. මේ අපේ ගෙදරක් තියෙන හොඳ උදාහරණයක්. මොකද උදාහරණය? දැන් මට මතකයි මගේ විවාහ මංගල උත්සවයේ දවසේ කාලෙකට ඉස්සෙල්ලා ඒ අපේ වයිෆ්ලාගේ පැත්තෙන් මට හම්බුණා මේ ටැග්ගක් විදියට එහෙම ටැග් කීපයක්ම හම්බුණා. එකක් තමයි මේ පිත්තල පාන. ඒක ගෙන ආපු දවස්වල හරි ඒ කියන්නේ ලස්සනයි දිස්නේ ගහනවා. ඒක ගෙදර තිබ්බාම නිකන් ගෙදරම එළියයි වගේ. සමහර වෙලාවට අපි කියන්නේ ශරීරය නිකන් මේ ඒක දිහා බලනත් යම් තෘප්තියක් ලබා ගත්තා. මොකද හේතුව ලස්සනයි. හැබැයි පුතේ තාමත් ඒ පහන තියෙනවා අපේ ගෙදර. නමුත් දැන් අර එදා දිවිච්ච ලස්සන රුව ඒ දිස්නය අද වෙනකොට නැහැ. ඒ මොකද වෙලා තියෙන්නේ? ඒක විවිධ වායු සමග ප්‍රතික්‍රියා කරලා වායුගෝලයේ තිබෙන ඒක මලින වෙලා තියෙන්නේ. ඒක මලින වෙලා. ඒ උපය නැහැ, පැහැය නැහැ, ඒ ලස්සන නැහැ. මොන මතක තියාගන්න. ඔන්න ඒ මලින වෙලා දැන් ඉතින් ඇත්තම කතන්දරේ කතා කළොත්
එදා වයිෆ් ලගේ පැත්තෙන් හම්බ වෙච්ච දෙකම එහෙමයි මේ වෙනකොට. පැහැදිලිනේ? පෙර තිබු ලස්සන ඒ පහන් වල දැන් නැහැ. හරි. කොහොම හරි. එහෙනම් මොකද තමයි කියන්නේ? මේ ඔන්න මලින වීම. ඒකත් ඔබට පැහැදිලි කියලා හිතෙනවා. මොකද පුතේ? ඔව් මට ඇහුන්නේ ඔයා කියපු එක. හරි. ඊගාවට මේ බලන්න. ද්‍රව පැරෆින් තුල ගබඩාවේ ඇති ලෝහ මූලද්‍රව්‍යයක් ලියන්න. අන්න අපි හොඳටම දැක්කා පාර්ශල් පරීක්ෂණාගාරේ සෝඩියම් මේක මහා පුදුම විෂයක් තියෙන ලෝහයක්නේ. තියා ගන්නත් බෑ, පරිස්සම් කරන්නත් බෑ. එළියට ගත්තොත් වායු වලේ වායුත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ජලයට දැම්මොත් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඊගාවට වායු මොකද්ද අම්ල වලට දැම්මොත් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. රත් කරොත් ගිනි ගන්නවා. මේක හරිම කරදරකාරී නිසා එයාව භූමි තෙල් එහෙම නැත්නම් පැරෆින් තෙල් වැනි අක්‍රීය හයිඩ්‍රෝකාබන්. ඒවට කියන්නේ අපි අක්‍රීය හයිඩ්‍රෝකාබන්. අන්න පුතේ ඒවා ගබඩා කරලා තියෙන්නේ අක්‍රීය හයිඩ්‍රෝකාබන්. අන්න අක්‍රීය හයිඩ්‍රෝකාබන් තුල ගබඩා කරලා තියෙනවා. ඔන්න ලෝහය සෝඩියම්. සෝඩියම් ඔබ දන්නවා පරීක්ෂණාගාරේ අපි ගබඩා කරලා තියෙන්නේ එක්ක භූමි තෙල් වල එක්ක අක්‍රීය හයිඩ්‍රෝකාබනයක් වන භූමි තෙල් උත් අක්‍රීය හයිඩ්‍රෝකාබනයක් ද්‍රව පැරෆින් ඒවා තුල ගබඩා කරලා තියෙන්නේ. ඒ මොකද ප්‍රතික්‍රියාශීලතාවයේ අඩු නිසා. මට පරීක්ෂණාගාරේ මේ සෝඩියම් ගබඩා කරලා තියෙන හැටි දැක්කහම අර බුද්ධඝම පොතේ කතාව මතක් වෙන්නේ. බුද්ධඝම පොතේ කතාව මතක් වෙන්නේ මොකද්ද? අර නැත්නම් අබහ ෆිල්ම් එක මතක් වෙන්නේ. චිත්‍රා කුමාරිකාව එක්ටම් ගේක රදවලා තිබුණානේ. හරි අමාරුයි පරිස්සම් කරගන්න. විවිධ ප්‍රතික්‍රියාවන් ඇති වෙන්න පුළුවන් නිසා ඒ විදිහට තමයි මොනවා කරලා තියෙන්නේද? සෝඩියම් ගබඩා කරලා තියෙන්නේ. මට චිත්‍රා කුමාරිකාව මතක් වෙන්නේ සෝඩියම් කැලලක් දැක්ක. මම දන්නේ මට ඉතින් ඒ අමුතු දේවල් මතක් වෙන්නේ වෙඩින් එකකට ගියාම මතකනේ මං කිව්වේ. ඔව් කෑම දෙනකන් ඉන්න බැයිදී මං ගලපනවා එක දේවල්. මං අපි ළමයිට කියලා තියෙනවා. ඊට පස්සේ පාරේ බස් එකක යනවනම් ඒ එක දේවල් ගලප ගන්නවා. එතකොට මට විද්‍යාව උගන්වන්න ලේසි වෙලා තියෙනවා. right. එහෙනම් ඊගාවට තියෙනවා එය පීයකින් කපා වියලි මතු පිටක දවා ටික වේලාවකින් නිරීක්ෂණය කරන්න පුළුවන්. මොකක්ද කියලා අහනවා. මේ සෝඩියම් කෑල්ලක් මෘදු ලෝහයක් පිහියකින් කපන්න පුළුවන්. අපි ඒක පරීක්ෂණයට ගත්තේ. ඔබ වීඩියෝ දැක්කා පිහියකින් කපපු සෝඩියම් කෑල්ලක් නේද ජලයට දැම්මේ. අපේ පරීක්ෂණයේදී මම ඔබට පෙන්නුවා අන්තර්ජාලය ඔස්සේ මොකද්ද කළේ? පිහියකින් කපලා ගත්තේ. ගත්තහම ඒක හරි දිස්නයක් තියෙනවා. රිදීවන් දිස්නයක් දෙවිච්ච ලෝහයක්. හැබැයි පොතේ බලන් ඉන්නකොට ඔබ දැක්ක ඒකේ දිස්නේ නැති වෙලා කියලා. ඇයි මේ දිස්නේ නැති වෙලා කියන්නේ? ඊටාම වේගයෙන් මලින වීම නිසා. ඊටාම වේගයෙන් මලින වීම නිසා. ටික වේලාවකින් නිරීක්ෂණය කළ හැකි දේ ලියන්න කියලා දිනනවා ලියන්න. පීඑන් කැපෝ විට ඇතිවන දිස්නය. පීඑන් කැපෝ විට ඇතිවන දිස්නය. පීඑන් කැපෝ විට ඇතිවන දිස්නය ලෝහය මලින වීම නිසා ඉක්මනින්ම නැති වී යයි. ලෝහය මලින වීම නිසා ඉක්මනින්ම නැති වී යයි. පොඩ්ඩක් කියන්න ඕන. ලෝහය මලින වීම නිසා ලෝහය මනාවීම නිසාද පුතේ කියන්න බලන්න. මලින වීම නිසා දිස්නය ඉක්මනින්ම නැති වී යයි. ඊගාවට බලන්න පුතේ අහනවා මැග්නීසියම් ලෝහයේ භෞතික ගුණ දෙකක්. මැග්නීසියම් වල භෞතික ගුණ දෙකක්. මේ බලන්න පළවෙනි එක තමයි මැග්නීසියම් ලෝහය ඊටාම හොඳින් දැන් භෞතික ගුණ කිව්වහම ඒක ගලපලා ලියන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. රසායනික ගුණ දාලා හරියන්නේ නැහැ. හොඳට විදුලිය සහ තාපය සම්නයනය වෙනවා.
ලියන්නේක හොඳින් තාපය සහ විදුලිය සන්නයනය කරයි. මැග්නීසියම් මොකද වෙන්නේ පුතේ? ඊටාම හොඳින් විදුලිය සහ තාපය සන්නයනය කරයි. ඊටාම හොඳින් විදුලිය සහ තාපය සන්නයනය කරයි. තව එකක් අපිට උනන්න පුළුවන් මේ ආගයන් තව බහුද ගුණයක්. ජලයට වඩා ඝනත්වයෙන් වැඩි. මෙයා මොකද වෙන්නේ පුතේ? ජලයට වඩා මොකද වෙන්නේ? මැග්නීසියම් මොන ඝනත්වයෙන් වැඩි වෙනවා. ජලයට වඩා ඝනත්වයෙන් වැඩි වෙනවා. දැන් ජලයේ ඝනත්වය කොච්චරයිද අපේ ළමයි? ජලයේ ඝනත්වය ඉක්මනින් කියන්නේ ඒක නම් අපේ ළමයි දන්නවා. ජලයේ ඝනත්වය 1000යි. ඔව්. ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. ජලයේ ඝනත්වය කොච්චරයිද? ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. තේරුම් ගන්න පුතේ ජලයේ ඝනත්වය මෙන්න ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. එතකොට මැග්නීසියම් වල බැලුවොත් ඝන මීටරයට කිලෝග්‍රෑම් 1740යි. මාන ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් කොච්චරයිද මගේ පුතේ? 1740යි. ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1740යි. ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1740යි. හරි. ඊළඟට මේ බලන්නකෝ. අපි අහනවා රබර් වල්කනයිස් කිරීමට නෑ ඊට ඉස්සෙල්ලා පස්සේ ප්‍රශ්නේ අහනවා මැග්නීසියම් ලෝහය වාතයේ දහනය කිරීමේදී අපේක්ෂිත නිරීක්ෂණ දෙකක්. වඩපොතේ දැන් නම් අපි රසායනික සමීකරණයක් දන්නවනේ. මැග්නීසියම් ලෝහය වාතයේ දහනය කරනකොට මොන වගේ නිරීක්ෂණ දෙකක්ද ඔබ දැක්කේ? සුදු පැහැති කුඩක් ඉතිරි වෙනවා. අනේ එකක් තමයි දීප්තිමත් දැල්ලක්ෂය දොර නිලා එකක් පත්තු කළා වගේ මොකද උනේ? දීප්තිමත් දැල්ලක්ෂය දීප්තිමත් දැල්ලක්ෂයද දහනය වුණා. වෙනවා. ඔව් දීප්තිමත් දැල්ලක් එක්ක දහනය වුණා. ඒ වගේම තමයි දහනයෙන් පස්සේ සුදු පාට කුඩක් එකතු වුණා. ඉතුරු වුණා. මොනවද සුදු පාට කුඩ? මැග්නීසියම් ඔක්සයිඩ්. දහනයෙන් පස්සේ සුදු පාට කුඩක් ඉතුරු වෙනවා. ලියන්නේ එක දීප්තිමත් දැල්ලක් සහිතව දහනය වීම දීප්තිමත් දැල්ලක් සහිතව දහනය වීම සුදු පැහැති කුඩක් ඉතුරු වීම. මොනවද සුදු පාට කුඩ? මැග්නීසියම් ඔක්සයිඩ්. ඔව් මේ අහගන්න පුතේ තවත් ප්‍රශ්නයක්. හැබැයි උත්තර නොදුන්නාට තුන්වෙනි වාරයට ඔය જાතිය පේපර් එකක් ආවා. මැග්නීසියම් වාතයේ දහනයට අදාළ තුලිත සමීකරණය අහනවා අම්මයි. මැග්නීසියම් වාතයේ දහනයට අදාළ තුලිත සමීකරණය අහනවාමයි. මගේ ළමයින්ට කියන්න පුළුවන්ද මැග්නීසියම් වාතයේ දහනයට අදාළ තුලිත සමීකරණය ලියන්න පුළුවන්ද? මේ බලන්නකෝ. මැග්නීසියම් වාතයේ දහනය කරනවා කියන්නේ පුතේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ලැබෙනවා දීප්තිමත් දැල්ලක්. මොනවද ලැබුණේ? මැග්නීසියම් ඔක්සයිඩ්. අපි තුලිත කලේ කොහමද? ඔක්සිජන් දෙක නිසා මෙතෙන්ට දෙකක් දැම්මා. මෙතෙන්ටත් දෙක දැම්මා. රත් කරනවා කියන්නේ මේ ලකුණක් දැම්මා. ඔන්න තුලිත සමීකරණ. ඔකත් අහනවම තමයි. ඕනනම් ඔකත් වරහන් ඇතුලේ ලියා ගන්න. ඊට පස්සේ තමයි රබර් වල්කනයිස් කිරීමේදී යොදා ගන්න මූලද්‍රව්‍ය මොකක්ද කියලා අහන්නේ. අනිවාර්යයෙන් පුතේ මොකක්ද? සල්ෆර්. රබර් වල්කනයිස් කරන්න පාවිච්චි කරන මූලද්‍රව්‍ය මොකක්ද? සල්ෆර්. S මෙයා අලෝහයක්. අලෝහයක්. මොකද්ද පුතේ වල්කනයිස් කරනවා කියලා කියන්නේ? ඕනම රබර් භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට ඕනම රබර් භාණ්ඩයක් මොනවා කරනකොටද නිෂ්පාදනය කරනකොට ඒක වල්කනයිස් කිරීමකට භාජනය කරනවාම තමයි. වල්කනයිස් කිරීමේදී කරන්නේ පුතේ මතක තියාගන්න. වල්කනයිස් කරනකොට අපි අනිවාර්යයෙන්ම කරන්නේ ගෙන්දගම් නිකන් සල්ෆර් ටික එකතු කරලා මේක රත් කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ පුතේ? මේ රබර් අණු අතරට සල්ෆර් පරමාණු ඇවිදිලා ඒක හරස් බන්ධන ඇති කරලා දෙනවා. අන්න එතකොට ශක්තිමත් වෙනවා. ඔය ක්‍රියාවලිය තමයි රබර් වල්කනයිස් කිරීම කියලා කියන්නේ.
එතකොට අහගන්නකො මොකක්ද රබර් වල්කනයිස් කරනවා කියලා කියන්නේ? රබර් සල්ෆර් එක්ක මිශ්‍ර කරලා යම් උෂ්ණත්වයක රත් වෙනවා. ඉතින් ඕනම රබර් භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට ඒක වෙනවා. දැන් හිතන්නකො ටයර් එකක් හදනවා කියලා. ටයර් එකක් හදනකොට රබර් ඇතුළු තව රසායනික ද්‍රව්‍ය ගොඩාක් තියෙනවානේ. අහගන්නකො පොඩ්ඩක්. අපි රබර් නිෂ්පාදනයක් කරනවා කියමු ටයර් එකක් කියන්නකො. එතකොට ඒ ටයර් එක හදන්න රබර් විතරක්ම ගන්න බැහැනේ. රබර් එක කලවම් කරනවා තව රසායනික ද්‍රව්‍ය ගානක්. රසායනික ද්‍රව්‍ය ගානක් ගන්නවා. අර රබරුත් එක්ක මේක විශේෂ මිල් යන්ත්‍රවල අඹරනවා. අඹරුවාම මේක තලපයක්. ඒ කියන්නේ කම්පවුන්ඩ් එකක් ලැබෙන්නේ. රබර් සංයෝගයක්. ඒක මේව ෂීට් විදියට හදලා ගන්නවා. ඒක තමයි අර අච්චු වලට දාන්නේ නියමිත පරිදි කපලා. එතකොට මේ රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයට අනිවාර්යෙන් සල්ෆර් එකතු කරනවා. සල්ෆර් එකතු කරලා තියෙන්නේ. ඊළඟ රබර් වලින් යම් නිෂ්පාදනයක් හදන්න අපි අඹරලා සකස් කරන රබර් මිශ්‍රණේ සල්ෆර් අනිවාර්යෙන් තියෙනවා. ඊට පස්සේ හැබැයි භාණ්ඩය නිපද වෙනකොට තමයි රත් වෙන්නේ. භාණ්ඩය නිපද වෙනකොට රත් වුණාම මොකද වෙන්නේ? රබර් අණු ඒවා දිග දාමනේ තියෙන්නේ රබර් අණු. ඒ රබර් අණු අතරට සල්ෆර් පරමාණු ඇවිල්ලා අරස් බන්ධන ඇති කරනවා. එතකොට තමයි වල්කනයිස් කළ රබර් කියන්නේ. මතක තියාගන්න පුතේ රබර් වල්කනයිස් වෙනකොට අර දුර්ගන්ධය නැති වෙනවා. ගෙවිලි යාම හැකියාව වැඩි වෙනවා. ගෙවිලි යාම හැකියාව අඩු වෙනවා. ගෙවිලි යාම හැකියාව අඩු වෙනවා. ආතති වලට වරොත්තු දෙන්න පුළුවන්. ඒ වගේම ශක්තිමත් ඒ වගේ ගුණාංග ගණනාවක් ලැබෙනවා. ප්‍රත්‍යක්ෂතාවය වැඩි වෙනවා. ඒ රබර් වල්කනයිස් කරපු රබර් වල තියෙන ගුණාංග. එතකොට ඒකට පාවිච්චි කරන මූලද්‍රව්‍ය තමයි අපිට මතක තියාගන්න සල්ෆර්. දැන් වල්කනයිස් නොවිච්ච රබර් වලින් අපි භාණ්ඩයක් හැදුවොත් ඒක කැල්ල බිඳලා යනවා. අපි හිතමු සපත්තුවක් දාගෙන සිරෙප්පු දෙකක් වල්කනයිස් නොකරපු රබර් වලින් දාගෙන ගියොත් ගමන ගිහින් එනකොට සිරෙප්පු දෙක ගෙවිලා ඉවරයි. එහෙම නෑ වල්කනයිස් කරාම. ඒකද අනිවාර්යයෙන් වල්කනයිස් වෙන්න ඕනේ. හැබැයි ඒක වෙන්නේ භාණ්ඩ නිපද වෙනකොට ඇති වෙන රත් වීමෙන්. ඒ කියන්නේ මේ මිල්ලියන්ත්‍ර වල අමරනකොට උෂ්ණත්වයේ මිල්ලියන්ත්‍ර වල වැඩි වුණොත් එහෙම ඒ කම්පවුන්ඩ් එකම වල්කනයිස් වෙලා ඉවරයි. ඒ වුණොත් ඒ රබර් වලින් භාණ්ඩ නිපදවන්න බෑ. ඒක වීශ කරන්න වෙනවා. අපි කියන්නේ ස්කූච් වෙලා කියන ඒක වීශ කරන්න වෙනවා. මතක තියාගන්න. ඒකද මිල්ලියන්ත්‍ර වල රත් නොවෙන්නේ ඒව අරහා ජලයේ යවල ස්කූල් කරලා තමයි අමරලා දෙන්නේ. භාණ්ඩ නිපද වෙනකොට තමයි රත් වෙන්න ඕනේ. ඊට කලින් දෙසරයක් රත් වෙන්න බෑ. ඒ වුණොත් එතෙන්දී වල්කනයිස් වෙනවා. එතකොට භාණ්ඩය හදන්න බෑ. ඔන්න මතක තියාගන්න. ඔබ දන්නවද රබර් වල්කනයිස් කිරීමේ තාක්ෂණයේ ලෝකෙට හඳුන්වා දුන්නේ හොඳ කණක් තියෙන විද්‍යාඥයෙක්. රබර් වල්කනයිස් කිරීමේ තාක්ෂණයේ ලෝකෙට හඳුන්වලා දුන්නේ හොඳ හඬක් තියෙන විද්‍යාඥයෙක්. එයාගේ නම චාල්ස් ගුඩ්ඩියර්. චාල්ස් ගුඩ්ඩියර් තමයි රබර් වල්කනයිස් කිරීමේ මූලද්‍රව්‍ය මේ තාක්ෂණය හඳුන්වලා දුන්නේ. අපෙන් අහනවා මෙන්න 6 වෙනි ප්‍රශ්නය. 6 නෙවෙයි 7. එම මූලද්‍රව්‍යයේ වර්ණය. අපි 11 ශ්‍රේණියේ පන්ති ගන්න පුතේ ඉමිසාරේ කතා කරමු. ඒකින්ද සනිජ මේ දැනට මේක යමුකෝ. අපි කට්ටියත් එක්ක කතා කරලා තීරණයක් ගන්න පුළුවන් නේ 11 ශ්‍රේණි පන්ති පටන් ගන්න එක අපි ආයතන වල හම්බුනහම එම මූලද්‍රව්‍ය එක කාටවත් අසාධාරණයක් වෙන්න දාන්නේ නැහැ. මෙන්න සල්ෆර් වල වර්ණය. පුතේ සල්ෆර් කොටස් ආකාර දෙකක් තියෙනවා. බහුරූපී ආකාරනේ. බහුරූපී කිව්වේ කැටහෙවත් ස්පටික වශයෙන් උත් තියෙනවා. ස්පටික නොවන ආකාරයෙන් උත් තියෙනවා. එතකොට ස්පටික රූපී සල්ෆර් කහ පාටයි. ස්පටික රූපී සල්ෆර් කහ පාටයි. අස්පටික ඒ කියන්නේ ස්පටික නොවන කුඩු විදියට තියෙන සල්ෆර් සුදු පාටයි. ඉතින් වර්ණය මොකද්ද කියලා අහනවා. ඔබ කහ පහය කියලා කිව්වොත් ඔබට ලකුණු දෙනවා. මොකද අපිට බහුලව හම්බ වෙනවා නිසා කහ පාට එක. එහෙනම් මධ්‍යධාන ස්පටික රූපී සල්ෆර් කහ පාටයි. අස්පටික රූපී සල්ෆර් සුදු පාටයි. right? මෙන්න යනවා ඒකේ B කොටස හොයාගන්න. නියත ප්‍රවේගයෙන් චලිත වන රථයක මගියෙකු සහ රියදුරා ගමන් කරා. ඔව් නියත ප්‍රවේගයෙන් ගමන් කරන රථයක මගියෙකු සහ රියදුරා ගමන් කරනවා. ඔවුන් දෙදෙනා සමග රථයේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 100යි. හදිසියේ මෙම රථයේ තිරිංග යොදා නවතා ගනී. එහි චලිතයට අදාළව ශිෂ්‍යයෙකු අදින ලද ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ පහත දැක්වේ. ඔන්න පුතේ රථයේ යනවා මේ දෙන්නා
හදිසියෙම තිරිංග යොදලා නතර කරන්න. හදිසියෙම තිරිංග යොදලා නතර කරන්න. කලින් කියලා නෙවෙයි සාමාන්‍ය බස් එකේ ස්කූල් බස් එකේ මාම නම් සමහර විට කලින් කියනවා දැන් අපි බ්‍රේක් ගහනවා ඔන්න ළමයි කියලා නේද? කියන්නේ නැතුව බ්‍රේක් ගැහුවොත් එහෙම කේන්තිත් යනවා අපි ළමයි. ඒකද ස්කූල් වෑන් එකේ මාමට කියන්නේ බ්‍රේක් ගහන කලින් කියන්න කියලා. හැබැයි මෙයා මේ හදිසියේ තිරිංග සද කරලා. ඔන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයක දීලා තියෙනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ දීලා තියෙනවා. මේ විදිහට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. කාලය ප්‍රවේගය කාලයේ තත්පර වලින් දීලා තියෙනවා. ප්‍රවේගයේ දීලා තියෙන්නේ තත්පරයට මීටර වලින්. මෙන්න බලන්න ප්‍රස්ථාරයේ හැඩය මේ විදිහට දීලා තියෙනවා. එතකොට මෙතන v කියලා දාලා තියෙන්නේ කාලේ නම් දීලා තියෙනවා 10යි සහ 15යි මෙතනට 10යි මෙතනට 15යි. අපෙන් අහනවා රථයේ ධාවනයේදී රියදුරා බල යුග්මය යොදා ගන්න අවස්ථාව. රථයේ දාන්නේ මේ බල යුග්මය අන්න හරවනවා. ඩ්‍රයිවර් මාමා මෙහෙම රවුමට බස් එක හරවනවා. අන්න ස්ටියරින් වීල් එක කියන්නේ සුඛානම තුල බල යුග්මයක් පැහැදිලිවම ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තියෙනවා තිරිංග යෙදීමට පෙර රථයේ ගමන් කළ දුර මීටර 600 නම් රථයේ ප්‍රවේගය වීහි අගේශ්වරන්. ඒ කියන්නේ මෙන්න මේ අගේශ්වරන්. එතකොට මේ බලන්නකෝ තිරිංග යොදන්න පෙර මෙතෙන්දි තමයි තිරිංග පා ගන්න ලැහැස්ති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තිරිංග පාගලා බ්‍රේක් වදින්න පටන් ගත්තේ මෙතන ඉඳන් සමහරට. මෙතෙන්දි වෙන්න පුළුවන් අනතුරු හදිසියේ නවත්තලා දෙන්නේ. අනතුරු දැක්කේ මෙතන. නමුත් බ්‍රේක් ගහන්න ඕනේ කියලා හිතලා බ්‍රේක් පා ගන්න පටන් අරන් තියෙන්නේ මෙතන හිටන්. අර හිතන කාලේ අනතුරු දකින්නවා ඊගාවට මේක හොඳ දෙයක් අරගන්නකෝ. අනතුරු දකින්නවා බ්‍රේක් ගහන්න ඕනේ කියලා තීරණය කරලා බ්‍රේක් ගහන්න ලැහැත්ති වෙනකොට මෙච්චර කාලයක් ගිහින් තත්පර 10ක් ගිහින් යනවා. ඒක මතක තියාගන්න. ඒක වෙන්න පුළුවන් මේ දීලා තියෙන්නේ. අපි වුණත් එහෙමයි වාහනයක යනකොට පාරේ මිනිහෙක් පනිනවනේ. පනිනකොටම අපිට එකපාරට බ්‍රේක් වදින්නේ නැහැ පුතේ. අනුතුරු ඇහෙන් දැකලා මොළයට ගිහිල්ලා බ්‍රේක් කරන්න ඕනේ කියලා හිතලා කකුල උස්සලා බ්‍රේක් එක පාගලා අර රථයේ ප්‍රවේගය අඩු වෙන්න පටන් ගන්න මොහොත වෙනකොට එයාගේ තත්පර 10ක් ඇවිල්ලා. ඒක ටික වෙන්න පුළුවන් මේ තියෙන්නේ. අපාට මෙතෙන්දි වෙන්න පුළුවන් එයා අනුතුරු දකින්න. ඒ වුණොත් මේ ටිකට කියන්නේ මේ තත්පර 10 රියදුරාගේ ප්‍රතික්‍රියාකාරී. එක එක්කෙනාගේ එක වෙනස්. මොකද්ද ප්‍රතික්‍රියාකාරී කියන්නේ? අනුතුර දැකලා නතර කරන්න ඕනේ කියලා තීරණය කළා තිරිංග යොදන්න ආරම්භ කරන්න ගත වෙන කාලයේ ප්‍රතික්‍රියාකාරී. ඔබ හිතන විදිහට රියදුරාගේ ප්‍රතික්‍රියාකාරී වැඩි වෙන්න ඕනේද අඩු වෙන්න ඕනේද? අපේ ළමයි මට කියන්නකෝ රියදුරාගේ ප්‍රතික්‍රියාකාරී වැඩි වෙන්න ඕනේද අඩු වෙන්න ඕනේද? වැඩි වෙන්න ඕනේ. ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා ක්ෂණිකව. අඩු වෙන්න ඕනේ. ඒකෝට තමයි වාසි. ඒතකොට ඉක්මනට රථේ නතර කරන්න පුළුවන්. ඒතකොට ඇයි මත්පැන් බීලා රිය පදවන්න එපා කියලා කියන්නේ? මත්පැන් බිව්වම යාට ඩ්‍රයිවිං කරන්න වෙන්නේ නැහැ. හරවන්න පුළුවන්, ගියර් දාන්න පුළුවන්. දැන් ගියර් දාන්න නැහැනේ. වාහනවල ඔටෝ වැදිනවනේ. ඔක්කොම මතකයි. හැබැයි ප්‍රතික්‍රියාකාරය වැඩි. දකින්න අනතුර කවුද මේ පාර අනවන්නේ? පොල්ලෙල්ලක්ද කොහෙද ආයිෂේ? මොන මල කරදරයක්ද බඳන්නේ බ්‍රේක් ගහන්න ඕනේ කියලා හිතලා බ්‍රේක් ගන්නකොට වෙලා ඉවරයි. ඕම් හදේ තියාගන්න. ඒකෙන්ද ඒකනේ ඔය ඒ ප්‍රතික්‍රියාකාරය වැඩි වෙනවා ඒක. හරි. දැන් කොහොම හරි අපිට දීලා තියෙනවා අතිරේක දෙයක් දුන්නේ. ඊට පස්සේ බලන්න පුතේ මෙන්න මේ කොටසේ ඒ කියන්නේ තිරිංග තද කරන්න පටන් ගත්තේ මෙතෙන්දී. එහෙනම් මේ දිගේ ගිය දුර 600 නම් මීටර අපෙන් අහනවා මේ ප්‍රවේගය. ඇයි පුතේ හරිය ප්‍රශ්නයක් නේ. හරියම සරල දෙයක්. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක විස්ථාපනය නැත්නම් ඍජු මාර්ගයක නම් ගමන් කළ දුර දෙකම එකයිනේ. ප්‍රස්ථාරයට යටින් තියෙන කොටසේ වර්ගඵලයට සමානයි. එහෙනම් මෙතන
බ්‍රේක් ගහන්න පටන් ගන්නකම් ගිය ටික කියන්නේ මේ ටික. එහෙනම් මේකේ වර්ගඵලය තමයි ඔය මීටර 600. මෙයාගේ වර්ගඵලය තමයි මීටර 600 කියලා කියන්නේ. මෙයාගේ වර්ගඵලය මීටර 600 නම් දැන් දන්නවා මේ වගේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලයේ දිග වැඩි කිරීම පළල. එහෙනම් අපිට පුළුවනි මෙන්න විස්ථාපනයේ සමානයි. අපි දන්නවානේ විස්ථාපනයේ සමානයි මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. එතකොට විස්ථාපනය 600යි මීටර. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය දිග වැඩි කිරීම පළල. දිග කීයද පුතේ 10යි පළල v. අපිට කෙලිම v හොයන්න 10 වැඩි කිරීම v. එහෙනම් v හොයන්න මේ පැත්තත් 10යි මේ පැත්තත් 10යි. බලන්නකො v එනවා 60යි. එහෙනම් මෙන්න ආරම්භක ප්‍රවේගය. එහෙනම් මෙන්න අපෙන් අහනවා ප්‍රවේගය කොච්චරයිද? තත්පරයට මීටර 60යි. තමයි මගේ හිතට සතුටක් ගන්න ඔබට මේ උත්තරේ ආවද කියලා ඇත්තටම කියන්න. ඔබ මේ ගන්න හදන වෙලාවේ ඔබට මේ පිළිතුර ලැබුණාද? හැදුවා සර්. very good very good. රථයේ එක රෝදයක් මත මාර්ගයේ මගේ නැති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලය ගණනය කරන්න. රථයේ එක රෝදයක් සාමාන්‍ය මේක ත්‍රී වීලරයක් නෙවෙයිනේ. මේක රථයක් කිව්වහම අනිවාර්යෙන් අපි දල වශයෙන් රථයක් කියන්නේ රෝද 4ක් තියෙන එකක්. එතකොට උපකල්පනය කරන්න ඕනේ මේක ස්කැමල් එකක්ද? එහෙම නැත්නම් මේක කෝච්චියක්ද? කොච්චර රෝද? මේක රෝද 4 එකක්. එතකොට රථයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 100යි. අහගෙන ඉන්න කලබල වෙන්න නම් එපා ඒකක පරිවර්තනය. මාත් ඉස්කෝලේ යන කාලේ හරි කලබලකාරී මිනිස්සයනේ. ඒකින්ද ඔය වගේ කලබල වෙලා මේ ටිකක් ඔය ඔළුව පොඩ්ඩක් තියෙනකොට දන්නවයි කියලා හිතුනහම පොඩ්ඩක් පොඩි ඔය තරුණ වයසේ අපි පුංචි කාලේ පොඩ්ඩක් ඔළුව ඉදිමුණානේ. එතකොට නිකන් ගණන් ගන්නෑ ගානක් අහම. නාගත් අවස්ථා අනන්තවත් තියෙනවා. ටීචර්ගෙන් ටොපු කාපු අවස්ථාත් හොඳටම තියෙනවා. ඉතින් සමහරට කම්මුලට අත දිගෑරලා පාර දීපු අවස්ථාත් හොඳටම තියෙනවා. හොඳ වෙලාවට ඒ කාලේ මානව හිමිකම් තිබුණේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? අපේ අම්මලා තාත්තලා පොලිසිය ගියේ නැහැ. එතකොට මොකද වුනේ? පොලිසිය ගියේ නැහැ. ටීචර් අම්මට ඕක ආරංචි වෙන්න තිබ්බහම අම්මත් මොකද වෙන්නේ? ටීචර් සලකපු විදියටම සලකපු අවස්ථා තිබුණා. ඉතින් ඒක නිසා අපිට ඒ කාලේ දඩුවම් දෙකයි. ටීචර්ගෙන් දඩුවම හම්බ වෙනවා. ටීචර් දඩුවක් දුන්නා කියලා ගෙදරට ආරංචි වුණාම ගෙදරනොත් දඩුව හම්බ වෙනවා. ඒ කියන්නේ අර ඩබල් බෝනස් වගේ තමයි. මෙහා ගන්නකො. දැන් එතකොට රෝදය මේ බලන්න ඔන්න රථය. රථයේ රෝදය එකයි එහා පැත්තේ එකයි. රථයේ රෝදය එකයි එහා පැත්තේ එකයි. දැන් රථය කිලෝග්‍රෑම් 100 ලුනි. අපි ළමයි බලන්න ඉන්න. රථය කිලෝග්‍රෑම් 100. රථය කිලෝග්‍රෑම් 100 නිසා මොකද කියන්නේ? නිව්ටන් කියන ටක් ගාලා කියනවා නිව්ටන්. නිව්ටන් 1000යි. නිව්ටන් 1000යි. කිලෝග්‍රෑම් 100යි කියන්නේ නිව්ටන් 1000යි. එතකොට රෝද 4 මතම ක්‍රියාත්මක වෙන්නේ නිව්ටන් 1000යි. එහෙනම් එක රෝදයක් මත නිව්ටන් 25යි. නිව්ටන් රෝද 4 මතම චුටි පුතේ නිව්ටන් 1000යි. එහෙනම් එක රෝදයක් මත නිව්ටන් නිව්ටන් 250යි. ඔව් නිව්ටන් 250යි. එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාව කොච්චරයිද? අනිවාර්යෙන් රෝදේ වගේ පොළවට නිව්ටන් 250යි. පොළව වගේ අන්න එනවා මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවක් නිව්ටන් 250යි. එහෙනම් මොකද කියන්නේ? අනිවාර්යෙන් අභිලම්බ ප්‍රතික්‍රියාව නිව්ටන් 250යි. මම හිතනවා ඒක නම් ඔබ වැරද්දුවා මම හිතන්නේ ලිව්වා 25යි කියලා. වань තව පුංචි ප්‍රමාණයක් තියෙනවා. රථයේ නිවැරදි ලෙස නතර වීමට ටයරයේ තිබිය යුතු භෞතික ගුණය කුමක්ද? රථයේ නිවැරදි ලෙස නතර වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ටයරයේ කට්ට සහිත වෙන්න ඕනේ. හොඳින් ඝර්ෂණයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ටයරයේ කට්ට සහිත නම් හොඳින්.
ටයරේ හොඳට කට්ට තියෙනවා නම් මොකද වෙන්නේ? අනිවාර්යෙන් ඝර්ෂණය ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන් හොඳින් නතර වෙනවා. හරියන්න. ටයරේ කට්ට පැවතීම නිසා ගොඩ නැගෙන ඝර්ෂණය. ටයරේ කට්ට පැවතීම නිසා ගොඩ නැගෙන ඝර්ෂණය. ඒකනේ අපේ පොලිසිය මහත්තුරු මොකද කරන්නේ? කට්ට නැති ටයර් සහිතව වාහනය දුවනකොට අල්ලන දඩ ගන්නවා. තේරුණානේ? ඊගාවට ඔව් ඒගාවට අනතුරක් වුණාම රක්ෂණ ආවරණ ගෙවන්නේ නැහැ. රක්ෂණ ආවරණ ගෙවන්නේ නැහැ. කට්ට නැත්නම්. ඒ නිසා ඒක හොඳ දෙයක්. පැහැදිලි? පොලිසිය මහතුරුන්ට අතිරේකව කරදර කරන්න අවශ්‍යතාවයක් නැහැ. ආරක්ෂිතව යන්න. මොකද හේතුව? ඒ තව දඩ ගහපු මිනිස්සයා බැන බැන යයි පොලිසියට දෙක. හැබැයි මේ මිනිස්සයා ඉස්සලා ගිහිල්ලා පාරේ හොඳට යන මිනිස්සු කීප දෙනෙක් යට කරගෙන යනවා. ඒකින්ද අනිවාර්යෙන් අල්ලන්න ඕනේ. අල්ල ගැට කරලා තියන්න පුළුවන් නම් හොඳයි. ඇයි? ඔය ඉස්සලා ඇවිල්ලා පාරේ යට වෙනි වාහන හපලා තියෙන්නේ. අනන්තව. ඊළඟට තව විනාඩි 1ක් විතර වගේ තමයි අපිට තියෙන්නේ. ඒකද රැඳිලා ඉන්න. පුංචි පුතේ තිරින්ග යෙදීමෙන් පසුව රටේ මන්දනය ප්‍රස්ථාරයේ ඇසුරින් ගණනය කරන්න. අන්න මේ රටේ මන්දනය ගණනය කරන්න කියනවා ප්‍රස්ථාරයේ ඇසුරින්. ඉතින් පුතේ මන්දනයේ සමානයි මන්දනයෙන් ගමන් කරපු කොටසේ අනුක්‍රමණය. බලන්න මම නැවතත් ප්‍රස්ථාරේ පොඩ්ඩක් ඇදලා ඔබට පෙන්නනවා මෙහෙමනේ තියෙන්නේ. ඔන්න මන්දනය. එතකොට මෙන්න මන්දනයෙන් ගමන් කරපු ටික. එහෙනම් y බෙදීම x. දැන් මේක අපි හෙව්වා 60යි. අපි හෙව්වනේ 60යි. එතකොට මේ දොර තියෙන්නේ මෙතන 10යි මෙතන 15යි. එහෙනම් 5යි. එහෙනම් මෙන්න මන්දනයේ සමානයි. බලන්නකෝ හොයන හැටි. මන්දනයේ සමානයි මන්දනයෙන් ගමන් කරපු කොටසේ අනුක්‍රමණය. y කණ්ඩාංකයේ බෙදන්නේ x කණ්ඩාංකේ. y 60යි x 10 ඉඳන් 15ට 5යි. එහෙනම් එනවා 12යි ms ඍණ 2. ඒ කියන්නේ ඍණ. මේ විදිහට තිබුණොත් අනුක්‍රමණීය ඍණනේ. ඍණ කියන්නේ මන්දනයේ තමයි. එහෙනම් ඍණ 12යි ms ඍණ 2. ඊළඟ ප්‍රශ්නේ මේ සඳහන් රථය ඒකාකාරී ප්‍රවේගයෙන් චලනය වන කාලය තුල ගම්ම්‍යතාවය සොයන්න. ඒකාකාරී ප්‍රවේගයෙන් ගමන් කරපු කාලයේ ගම්ම්‍යතාවය. අපි පුතේ ගම්ම්‍යතාවයේ සමාන වෙනවා ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතයට. අහගන්න පිච්චි ළමයි ගම්ම්‍යතාවයේ සමාන වෙනවා ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතයට. මේ අහගන්නකො. ඔන්න ගම්ම්‍යතාවය අපිට හොයන්න කිව්වොත් අපි කොහොමද හොයන්නේ පුතේ? ගම්ම්‍යතාවය කියන්නේ පුතේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතේනේ. ඔයාලා දන්නවා මෙන්න ගම්ම්‍යතාවයේ සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. එතකොට මේ අවස්ථාවේදී ස්කන්ධය කිලෝග්‍රෑම් කීයයිද 100යි. අපිට දීලා තියෙනවා රටේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 100යි ප්‍රවේගය මේ තත්පරයට මීටර 60යි. එතකොට එනවා 6000යි kg ms ඍණ 1. ඔන්න පුතේ ප්‍රවේගය තත්පරයට ගණන් ගම්ම්‍යතාවය 6000යි kg ms ඍණ 1. මේ අද දවසේ අපේ අවසාන ප්‍රශ්නේ. රෝධක ක්‍රියාත්මක වීමේදී ඉහත ගම්ම්‍යතාවය නිසා මිනිසාට සිදුවිය හැකි කුමක්ද? මේ ඔහු තුල තිබෙන ගම්ම්‍යතාවය නිසා රෝධක කියන්නේ මොකද? බ්‍රේක් ක්‍රියාත්මක කරනකොට මොකද වෙන්නේ? මගියාව ඉදිරියට විසිරෙනවා. මගියාව මොකද වෙන්නේ? මොකද මගියා තුලත් ওই ගම්ම්‍යතාවය තියෙනවා. වාහනේ එකපාරට නතර වුණාට මගියාව බ්‍රේක් ගහලා නැහැනේ. එතකොට මගියාගේ ශරීරයේ ඉහළ කොටස ඉදිරියට ඇදලා යනවා. පෙරලියන මගියා ඉදිරියට විසිරියා. ඒ නිසා තමයි නීතිය දාලා දෙන්නේ මොකද්ද? ඔව් රථය පදවනකොට ආරක්ෂිත පටිපණදී. ආරක්ෂිත පටිපණදී කියන්නේ විශ්ව වෙලා ගිහිල්ලා අර වැදිලා වෙන අනතුරු විශේෂ මරණය බලක්වන්න. පැහැදිලිනේ? ඒකද පොලිසිය මහතුරු පේනකොට විතරක් මේක දාගෙන යන්න එපා. තමන්ගේ ආරක්ෂාව තමන් සලස්ස ගන්න. හොඳයි. එහෙනම් උදේ රාත්‍රියේ උදා වෙලා දිනවා රාත්‍රියේ 9:35යි
අද දවස් සමු ගන්නවා. හැබැයි නිින්ද ගිහින් ඇහැරෙනකොට හෙට උදෑසන 8:30යි අපි හරි විද්‍යුතීය පාඩමත් එක්ක ඔයාලත් එක්ක එකතු වෙනවා. ලැබෙන හැම වෙලාවකම ඔයගොල්ලන්ට ඉගැන්වීම මගේ තෘප්තිය. ඒ වගේම තමයි ලැබෙන හැම වෙලාවකම කුමන හෝ දෙයක් ඉගෙනගෙන ජීවිතය සවි බල ගන්නවා ගැනීම ඔබේ යුතුයකම සහ ආශාව බවට පත් කරගන්න. එහෙනම් සුවදායක රාත්‍රියක්. Good night to all.